අයිබෝවන් දරුවනේ අද අපි බලමු මූලද්‍රව්‍ය පරමාණු රසායනිකව බන්ධනය වෙනකොට ඒවායේ රසායනික සූත්‍ර ලියන්නේ කොහොමද? ඒ සූත්‍ර ලියීමේදී වැදගත් වන කරුණු මොනවද? ඊට අමතරව ඒ රසායනික අණු අපි නම් කරන්නේ කොහොමද? යනාදී තොරතුරු අපි අද විමසා බලමු. මෙහිදී වැදගත් වෙනවා ඔබට ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය රසායනිකව බන්ධනය වෙන්නේ මොන විදිය පරමාණුද කියලා ඉස්සලා සිහිපත් කරගන්න ඕන. ඒක සිහිපත් කරගන්න බැරි වුණොත් අපිට රසායනික අණු වල තොරතුරු ගවේෂණය කරන්න බැරි වෙනවා. ඒ නිසා ඉස්සෙල්ලාම අපි බලමු ආවර්තිතා වගුවක් ඇඳගෙන ඒකේ මේ රසායනික අණු හදන්න පෙළඹෙන පරමාණු වර්ග මොනවද කියලා හොයලා බලමු. ඔබ මේ බෝඩ් එකේ ලියන අඳින ආවර්තිතා වගුව පිළිබඳ අවධානය යොමු කරන්න. අපි ඒකෙදි කරන්නේ මෙන්න මේ විදිහට රේඛා තුනක් අපි ඇඳ ගන්නවා. ඒ රේඛා තුනේ අපිට පුළුවන් කාණ්ඩ ටික වෙන් කරගන්න. පළවෙනි කාණ්ඩයේ ඉහළට සහ පහළට, පහළින් එක කාණ්ඩයක පරමාණු මූලද්‍රව්‍යයක් සම්බන්ධ කරගෙන ඊට පස්සේ තීර 8ක් වෙන්න මේක සම්බන්ධ කරගන්නවා, ඇඳ ගන්නවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 7 වෙනි එකෙන් 8 වෙනි එකක් ඉහළට යොමු කරගන්න. එතකොට මේ ආවර්තිතා වගුවට ඔබ ගන්න කාලය මෙතනින් අවසන් වෙනවා. මේ කාලය ලොකු ප්‍රමාණයක් ළමයි ගන්නවා මේක ඇඳ ගන්න. නමුත් ඒක එච්චර කාලය ගත යුතු දෙයක් නෙමෙයි. ඊටාම සරලවට අපි ඇඳ ගන්න පුළුවන්. අපි මූලද්‍රව්‍ය ටික නම් කරමු. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, නියොන්. අපි දැන් ආවර්තිතා වගුවේ ආවර්ත දෙකක්, මේ අතට සලකන ආවර්ත දෙකක් සම්පූර්ණ කරලා ඉවරයි. මේ අතට සලකන ආවර්ත දෙකක් සම්පූර්ණ කරලා ඉවරයි. ඒ තිරස්තලයට තියෙන පේලි ආවර්ත. ඊගාවට අපි තුන්වෙනි ආවර්තය අපි සඳහන් කරගමු. සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්. හතරවෙනි අපිට තියෙන අවසාන ආවර්තය පොටෑසියම් සහ කැල්සියම්. මේ මූලද්‍රව්‍ය ටික මේ විදිහට නම් කරගන්න ඔබ අපොහසත් වුණොත් ඔබට මේ පරමාණු පිළිබඳව රසායනිකව අනුසායදීන් පිළිබඳව කිසිදු තොරතුරක් අධ්‍යයනය කරන්න බැරිව යනවා. ඒ නිසා මූලිකවම ආවර්තිතා වගුව සහ ඒ වගුවේ මූලද්‍රව්‍ය අණුපිළිවෙලින් සඳහන් කර ගැනීමේ හැකියාව ඔබ ලබා තිබිය යුතුයි. දැන් අපි කල්පනා කරමු මේ මූලද්‍රව්‍ය සියල්ලම රසායනික අනුසායදීම සඳහා සම්බන්ධ වෙනවා. ඒක තීරණය කරන්නේ කොහොමද? රසායනිකව මේ පරමාණු, මේ මූලද්‍රව්‍ය වල පරමාණු රසායනිකව හැම අණුවක්ම හදන්න දායක වෙනවද? එහෙම නැත්නම් අණු සෑදීමට හැම මූලද්‍රව්‍ය පරමාණුවක්ම දායක වෙනවද? අපි මේව හොයලා බලන්න ඕනේ. ඒ හොයලා බලනකොට ඔබට ඉතා වැදගත් වෙනවා මෙන්න මේ හැම මූලද්‍රව්‍ය පරමාණුවකම අපි සලකන පරමාණුක ක්‍රමාංකය මත පරමාණුක ක්‍රමාංකය ඇටොමික් නම්බර් එක ඒ මත තීරණය කරන්න පුළුවන් වෙන්න ඕනේ ඔබට ඉලෙක්ට්‍රොනික වින්‍යාසය. දැන් කෙටියෙන් ලියනවා ඉලෙක්ට්‍රොනික වින්‍යාසය. මේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය ඔබට ලියා ගන්න හැකියාව තියෙනවා නම් මේ මූලද්‍රව්‍ය පරමාණු ආවර්තිතා වගේ මූලද්‍රව්‍ය වල පරමාණු කවුද අණු හදන්න පෙළඹෙන්නේ, කවුද අණු හදන්න පෙළඹෙන්නේ නැති කියලා තීරණය කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මේකෙන් මූලද්‍රව්‍ය 3 දෙනෙක් ගන්නවා. ඒ 3 දෙනා තමයි පළවෙනි කෙනෙක් අපි ගමු. මෙන්න මේ පළවෙනි කාණ්ඩය, මේ තියෙන පළවෙනි කාණ්ඩය, කාණ්ඩ ටික නම් කරගමු. මේ තියෙන දෙවෙනි කාණ්ඩය, මේ තියෙන තුන්වෙනි කාණ්ඩය, මේ තියෙන හතරවෙනි කාණ්ඩය. අපි කාණ්ඩ 4ක් නම් කරා. මෙන්න මේ අතට සලකලා. මේ අතට සලකලා ඒ කියන්නේ සිරස්ව පහළට තියෙන මේ තීරු අපි ගත්තා කාණ්ඩ විදියට. කාණ්ඩ වලට රෝමානු ඉලක්කම් අංකනයක් යොදනවා. එතකොට අපිට මේක පැටලෙන්නේ නැහැ. ආවර්ත අංක දෙන්නේ 1 2 3 4 කියලා. කාණ්ඩ අංක දෙන්නේ 1 2
3 4 ආදී වශයෙන් අපි සලකනවා රෝමානු ඉලක්කම් වලින්. එහෙනම් අපිට පුළුවන් ඊටු ටික නම් කරන්න 5 වෙනි කාණ්ඩය, 6 වෙනි කාණ්ඩය, 7 වෙනි කාණ්ඩය, 8 වෙනි කාණ්ඩේ නැත්තම් බිඳුවේ කාණ්ඩය. කොහොම අපිට නම් කරන්න පුළුවන්. එතකොට මේ කාණ්ඩ ඔස්සේ තියෙන මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රොනික වින්‍යාසය ලියන්න හැම කෙනෙකුටම පුළුවන්. හැම පරමාණුවකටම ඉලෙක්ට්‍රොනික වින්‍යාසය ලියන්න පුළුවන්. ඒ ලියන ඉලෙක්ට්‍රොනික වින්‍යාස තුලින් අපිට පුළුවන් රසායනික අණු හදන්න පෙළඹෙන්නේ කවුද කියලා තීරණය කරන්න. ඒ සඳහා ඉලෙක්ට්‍රොනික වින්‍යාස කීපයක අපි ගමු. ඉස්සෙල්ලා අපි ගමු සෝඩියම් වගේ කෙනෙක්. ඊළඟට අපි ගමු ෆොස්ෆරස් වගේ මූලද්‍රව්‍යයක්. ඊළඟට අපි ගමු ආගන් වගේ මූලද්‍රව්‍යයක් නැත්නම් නියෝන් වගේ මූලද්‍රව්‍යයක්. නියෝන් කියන මූලද්‍රව්‍ය. මම මූලද්‍රව්‍ය තුනක පරමාණු තුනක් සැලකුවා කියලා හිතන්න. ඒ පරමාණු වල ඉලෙක්ට්‍රොනික වින්‍යාසය ලියන්න අපිට බෑ පරමාණුක ක්‍රමාංකයේ උදව්ව නැතුව. ඒ පරමාණුක ක්‍රමාංකය අපි සඳහන් කරන්නේ මේන්න මෙතන සඳහන් කරලා තියෙනවා. ඒකේ අදාළ පරමාණුක ක්‍රමාංකය 11යි, මෙතනින් තියෙන්නේ 15යි. ඊළඟට අපිට ප්‍රශ්නයක් එනවා සර් කොහොමද මේවා ගන්නෙ? කොහොමද මේ අංක ටික ගත්තේ? ඒ අංක ටික පැහැදිලි මේ කොටුවට තියෙන අංකයක් ඔය තියෙන්නේ. එතකොට මේ කොටුව අංක 1 කියන්නේ එයාගේ පරමාණු ක්‍රමාංකය 1යි. ඊළඟට ප්‍රශ්නයක් වෙනවා අයි කොටුවට අංකයක් දීලා තියෙනවා. කොටුවේ අංකයක් කියලා අපි කිව්වට ඒක ඇත්තටම මේ එක් පරමාණු වල න්‍යෂ්ටිගතව තියෙන ප්‍රෝටෝන ගණන තමයි මේ තියෙන්නේ. ඒ ප්‍රෝටෝන ගණන එක් පරමාණු වලට අනන්‍ය සංඛ්‍යාවක් වන නිසා ඒ සංඛ්‍යාව පරමාණුක ක්‍රමාංකයේ විදිහට විද්‍යාවේ හඳුන්වනු ලබනවා. එක් මූලද්‍රව්‍ය පරමාණු වල න්‍යෂ්ටිගතව තියෙන ප්‍රෝටෝන ගණන එක් මූලද්‍රව්‍ය පරමාණු වල අනන්‍ය ලක්ෂණයක් විදිහට අනන්‍ය අංකයක් විදිහට පරමාණුක ක්‍රමාංකය නමින් හඳුන්වනවා. ඒ හඳුන්වපු අංකය තමයි අපි මේ ලබා ගන්න. ඒක ඉතින් අර කොටුවේ අංකයෙන් අපිට එහෙම ගන්නත් මතක තියාගන්න පුළුවන් කෙටියේ. එහෙම ගත්තපුවාම මේ තියෙන්නේ 18 වෙනි එක්කෙනා. ඒ කියන්නේ නියෝන් තියෙන්නේ 10 වෙනි එක්කෙනා. ඒ 10 වෙනි එක්කෙනා තමයි නියෝන් කියලා අපි නම් කරගන්නේ. එතකොට පරමාණුවක ප්‍රෝටෝන 11ක් තියෙන වෙලාවක ඒ පරමාණුව උදාසීනයි කියලා ආරෝපණ අවස්ථාවකට ගිහිල්ලා නැත්තම් පරමාණු අතර බැඳීම් වලට ඉලෙක්ට්‍රෝන සම්බන්ධයකට ගිහින් නැතුව තියෙන අවස්ථාවකදී අපි සලකනවා උදාසීන වෙලාවක පරමාණුව ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන සමාන සම්බන්ධයක් තියෙන බව. න්‍යෂ්ටිගත ප්‍රෝටෝන ගන්නට බාහිර ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා සමානයි. ඒ නිසා ප්‍රෝටෝන ගන්න පරමාණු ක්‍රමාංකයෙන් ලබා දෙන ප්‍රෝටෝන ගන්නට සමාන ඉලෙක්ට්‍රෝන ගණනක් ඇතැයි කියා සලකා ඉලෙක්ට්‍රොනික වින්‍යාසය ලියන්න පුළුවන්. ලේසියෙන්ම අපිට ලියන්න පුළුවන්. ඉලෙක්ට්‍රොනික වින්‍යාසය. ඉලෙක්ට්‍රොනික වින්‍යාසය ලිවීමේදී අතිශය වැදගත් වෙනවා එක් ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන කීය බැගින් තියෙනවද? ඕනෑම පරමාණුවක න්‍යෂ්ටියට පිටතින් පළවෙනි ශක්ති මට්ටම, දෙවෙනි ශක්ති මට්ටම, තුන්වෙනි ශක්ති මට්ටම, හතරවෙනි ශක්ති මට්ටම ආදී වශයෙන් ප්‍රධාන ශක්ති මට්ටම් සලකනකොට අපි සාමාන්‍ය පෙළ දරුවා ඔබ සමග ඉගෙන ගන්නේ පළවෙනි ශක්ති මට්ටමට උපරිම ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි එකට උපරිම ඉලෙක්ට්‍රෝන 8යි, තුන්වෙනි එකට උපරිම ඉලෙක්ට්‍රෝන 18ක් වුණාට අපි සලකන්නේ 8ක් විදියට ඉතුරු ටික ඉලෙක්ට්‍රෝන 20ක් වෙනකොට ඉතිරි ටික පිරෙනවා හතරවෙනි එකට. ඔච්චරයි අපිට වැදගත් වෙන්නේ. ඒ වැදගත් වෙන මූලද්‍රව්‍ය පරමාණු වල ඉලෙක්ට්‍රොනික වින්‍යාසයේ ඒ ඇසුරෙන් උපරිමයට ළඟා වෙමින් අසම්පූර්ණ ඉලෙක්ට්‍රොනික වින්‍යාසයක අවසානයේ ශක්ති මට්ටම පමණක් අසම්පූර්ණව තිබිය හැකියි. ඊට කලින් ඊට පෙර තියෙන ඇතුළත ශක්ති මට්ටම් ස්ථායි වෙන විදිහට සම්පූර්ණ කොට තිබිය යුතුයි. ඒක තමයි මූල ධර්මය. ඒක තමයි ලියන ක්‍රමය. ඒ නිසා ප්‍රෝටෝන 11ක ඉලෙක්ට්‍රෝන 11ක් තියෙනවා නම් පළවෙනි එකට ඉලෙක්ට්‍රෝන 2යි, 9ක් තියෙනවා, 9න් 8ක් යනවා, ඊළඟ එකට 10යි, එකක් ඉතිරි අසම්පූර්ණව තුන්වෙනි ශක්ති මට්ටම අසම්පූර්ණව පිහිටලා තියෙනවා. ඊළඟට ෆොස්ෆරස් ඒක පොඩ්ඩක් එහෙන් ලියාගමු. නියෝන් 10 වෙනි එක්කෙනා. ඒක අපි වෙනම ලියමු. ෆොස්ෆරස් 15 ප්‍රෝටෝන 15ට ඉලෙක්ට්‍රෝන 15යි උදාසීන අවස්ථාවේ. ඒ නිසා පළවෙනි ශක්ති මට්ටමේදී ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන 8යි, තුන්වෙනි එකට
ඉතිරි ගානෙන් ඕනේ උපරිම ඉලෙක්ට්‍රෝන 5යි. ඔබට පේනවා මේ ශක්ති මට්ටමත් සම්පූර්ණ නැහැ අසම්පූර්ණ. එතකොට සෝඩියම් පරමාණුවේද ෆොස්ෆරස් පරමාණුවේද මේ කතා කරන අවසාන ශක්ති මට්ටම් ඉලෙක්ට්‍රොනික වින්‍යාසය තුළ සම්පූර්ණ වෙලා නැහැ. අසම්පූර්ණයි. අසම්පූර්ණ පුජ්‍යලයෝ අවශ්‍යතාවයේ තමන්ගේ ඒ අඩුපාඩුව නැත්නම් ඒ අසම්පූර්ණතාවය සම්පූර්ණ කරගන්න පෙළඹෙන බව සමාජගතව අපිට පේනවා. ආදරේ නැති අය ආදරේ හොයාගෙන යනවා වගේ. මුදල් නැති අය මුදල් හොයාගෙන යනවා වගේ. ඒ වගේ මේගොල්ලොත් උත්සාහ කරાવી මේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න. ඒ සඳහා ඒගොල්ලෝ මොකද්ද කරන්නේ? අන්න එතනදී රසායනික බන්ධන එනවා. අන්න එතනදී ඉලෙක්ට්‍රෝන ගනුදෙනුවක් එනවා. අන්න එතනදී රසායනික අණු හැදෙනවා. ආන් එතනදී අපිට රසායනික අණුවක නාමයක් ගොඩනගා ගන්න පුළුවන් වේවි. ඊළඟට බලන්න අවසාන උදාහරණයක් විදිහට නියොන්. එයාගේ පළවෙනි ශක්ති මට්ටමට තියෙන්න ඕනි උපරිම ඉලෙක්ට්‍රෝන 2යි. දෙවෙනි එකට තියෙන්න ඕනි උපරිම ඉතිරි 8ම පිරෙනවා. ඔබට පේනවා ඉලෙක්ට්‍රෝන 10 පිරීලා ඉවරයි. ඒ උදාසීන අවස්ථාවේ පරමාණුවේ නියොන් වල හැම ශක්ති මට්ටමක්ම සම්පූර්ණ වෙලා ඉවරයි. ඒ තුල ඔබට තේරෙන්නට ඕනේ මෙයා සම්පූර්ණ ඉලෙක්ට්‍රොනික වින්‍යාසයක්, උච්ච වායු වින්‍යාසයක් දරන නිෂ්ක්‍රීය මූලද්‍රව්‍යයක්. එයා සාමාන්‍යයෙන් එයාගේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ වෙලා තියෙන නිසා බන්ධන හදන්න එයා පෙළඹෙන්නේ නැහැ. පෙළඹිය යුතු නැහැ එයා. එයා ස්ථායි වෙච්ච කෙනෙක්. එයා හරියට අර ආගමික ශාස්ත්‍රූවරයන් වහන්සේ කෙනෙක් වගේ, අපේ බුදුහාමුදුරුවෝ වගේ. ඒ උච්චතාවයට ලං වුණාම එයා සියලු බැඳීම් වලින් නිදහස් වෙච්ච ස්වභාවයක ඒ පරමාණුව හැසිරෙන බව අපේ එදිනෙදා සාමාන්‍ය ජීවිතයේ අපිට ඕන තරම් උදාහරණ ගන්න පුළුවන්. ඒවා සමගින් අපිට මේවා මතක තියාගන්නත් උත්සාහයක දෙන්න පුළුවන්. ඔබ තීරණය කරන්න මේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය ලිව්වහම බැඳීම් ඇති වෙන්න පුළුවන් කවුරු අතරද? මෙහෙම දුන්නොත් මේ විදිහ 3 දෙනෙක් දුන්නොත් බැඳීම් හැදෙන්න පුළුවන්. මෙන්න මෙයා සෝඩියම් පරමාණුවක් බැඳීම් වලට යන්න පුළුවන්. ෆොස්ෆරස් පරමාණුවක් බැඳීම් වලට යන්න පුළුවන්. හැබැයි නියොන් පරමාණුවක් බැඳීම් වලට යන්නේ නැහැ. ඒ නිසා මේ දෙන්න අතර රසායනික බැඳීමක ගොඩනැගීමක්, පෙළඹීමක් එනවා. ඒගොල්ලෝ හැම වෙලාවෙම මේ විදිහට උදාසීන පරමාණු විදිහට ස්වභාවික පරිසරය තුල පවතින්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් හොයලා බැලුවොත් අපි ජීවත් වෙන පරිසරයේ වායු ගෝලය තුල, එහෙම නැත්නම් අපි ජීවත් වෙන පරිසරයේ පස තුල, අපි එහෙම නැත්නම් අපි ජීවත් වෙන පරිසරයේ ජලාශයේ ජලය ද්‍රවයක් තුල, ඒ හැම එකකම තියෙන්නේ නිෂ්ක්‍රීය වශයෙන් තියෙන මේ විදිහේ මූලද්‍රව්‍ය නෙමෙයි තියෙන්නේ. ඒවා ගොඩක තියෙන්නේ රසායනික අණු විදියට හැදිච්ච රසායනික සම්බන්ධතාවල අණු එකතුවක් තියෙන්නේ. ඒවා හැදෙන විදිය තමයි අපි මේ හොයලා බලන්නේ. ඒවට කියන සූත්‍ර ලිවීම සහ රසායනිකව නාමයක් හදාගන්න විදිය තමයි විශේෂ අවධානයක් කොට සලකන්නේ. එහෙනම් ඔබට මේ ටික පැහැදිලි වෙන්නට ඇති. අපි දැන් උත්සාහ කරලා බලන්නේ කොහොමද මේ සෝඩියම් සහ ෆොස්ෆරස් බැඳින්නේ. අපි ඒ නිසා මේ මාතෘකාවට අදාළව මම මේ පැත්තට බෝඩ් එකේ මේ පැත්තෙන් මම සඳහන් අර ටික මකන්නේ නැතුව ඔබට පෙන්නනවා උත්සාහයක යෙදෙනවා මෙන්න මේ කියන සෝඩියම් සහ ෆොස්ෆරස්. සෝඩියම් සහ ෆොස්ෆරස් කොහොමද බැඳෙන්නේ? සෝඩියම් හා ෆොස්ෆරස් අතර බන්ධනය කොයි වගේද? බන්ධනය කොයි වගේ? ඒ බැඳීමේදී පරමාණු කීය සම්බන්ධ වේද? මේකෙන් පරමාණු කීයද? පරමාණු ගණන කොහොම වේද? පරමාණු ගණන බැඳීමට මේකෙන් කීයක් වේද? මේකෙන් කීයක් වේද? අපිට ඒක තීරණය කරන්න බෑ. ඒකට තීරණය කරන්න නම් අපි මේ පිළිබඳව ආවර්තිතා වගුවෙම හොයන්න ඕන. ආවර්තිතා වගුවෙම හොයන්න ඕන. මම ඒ නිසා මේ ආවර්තිතා වගුවේ පුංචි වෙනසක් කරනවා. ඒ පුංචි වෙනස තමයි මේ ආවර්ත කාණ්ඩාංක ටික මකනවා. කාණ්ඩාංක ටිකට උඩින් මන් ලියන්නම්කෝ. කාණ්ඩාංක ටිකට උඩින් මම ලියනවා. මේගොල්ලෝ බැඳෙන විදිය. ඒ කියන්නේ මේ ඕනම මූලද්‍රව්‍යයක රසායනිකව බන්ධනය වෙන ආකාරයේදී ඒකට වැදගත් වෙන තොරතුරක් අපි ඉගෙන ගන්න යන්නේ. ඒ තොරතුරේදී අපි මේ ටික ගලවලා අයින් කරනවා. මේ ටික අයින් කරනවා අපි. ඒගොල්ලෝ රසායනිකව බන්ධනය වෙන්නේ නැහැ කියලා අපි දන්නවා. ඇයි ඒගොල්ලෝ රසායනිකව බන්ධනය වෙන්නේ නැත්තේ? මෙන්න මේ නිසා. ඒක කියන්නේ අපි එතකොට උච්ච වායු වින්‍යාසයක් ඇති නිසා රසායනිකව බන්ධනය වෙන්නේ නැහැ කියලා. උච්ච වායු වින්‍යාසයක් තියෙනවා, උච්ච ඉලෙක්ට්‍රොනික වින්‍යාසයක් තියෙනවා, ස්ථායි ඉලෙක්ට්‍රොනික වින්‍යාසයක් තියෙනවා. මේ නිසා ඒගොල්ලෝ රසායනිකව බන්ධනය වෙන්නේ නැහැ. ඒතර පොඩි වාක්‍ය දෙකයි තියෙන්නේ. හැබැයි මේගොල්ලෝගේ එහෙම කියන්නේ නැහැ. ඒගොල්ලෝගේ ඔබට පේනවා උච්ච වායු වින්‍යාසය නැහැ ඒගොල්ලෝගේ. ස්ථායි වින්‍යාසයක් නෙමෙයි අස්ථායි වින්‍යාසය. ඒක ස්ථායි කරගන්න ඒගොල්ලෝ පෙළඹෙනවා. ඒ පෙළඹවීම සඳහා
ඉස්සල්ලාම අපි හොයලා බලමු ලේසියෙන්ම මේගොල්ලෝ සම්බන්ධ වෙන්නේ ඉලෙක්ට්‍රෝන කීයද? ඔබ හොඳට බලන්න මේ සෝඩියම් යාට වැදගත් වෙන්නේ මේ සෝඩියම්ට වැදගත් වෙන්නේ එක්කෝ එයා ආගන් වගේ වෙන්න ඕනි එක්කෝ එයා සෝඩියම් නියෝන් වගේ වෙන්න ඕනි. සෝඩියම් කියන එකනට ආගන් වගේ වෙනවා නම් ඉලෙක්ට්‍රෝන 1 2 3 4 5 6 7ක සම්බන්ධයක් ගත්තොත් මෙතනට එන්න පුළුවන්. ආගන් වගේ වෙන්න පුළුවන් මෙයාට. ආගන් නෙමෙයි සෝඩියම් පරමාණුවකට උදාසීන පරමාණුවකට ඉලෙක්ට්‍රෝන 7ක් එකතු කරගත්තොත් මේ ආගන්ගේ වින්‍යාසය 2යි 8යි 8 කියන වින්‍යාසය හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් යාට පුළුවන් මේ අවසානයේ තියෙන ඉලෙක්ට්‍රෝන එක අයින් කරා නම් මේ නියොන්ගේ වින්‍යාසය 2යි 8 කියන තත්ත්වයට යාට යන්නත් පුළුවන්. ඔබ තීරණය කරන්න මේ දෙකෙන් කොයි එකද ලේසි? අපි කවදාවත් අමාරුවේ වැටෙන්නේ නැහැ නේ. අමාරු දෙයක් කරන්න ගිහලා අමාරුවෙන් කරන්න ගිහිල්ලා වැඩ. අපි හැම වෙලාවෙම ඕනෑම කාර්යයකදී ඊටාම පහසු ක්‍රමයක් ගැන විමසිලිමත් වෙනවා. විශේෂයෙන්ම මිනිස්සයා මිනිසා කියලා කියන්නේ බුද්ධියත් එක්ක වැඩ කරන කෙනෙක්. බුද්ධියත් එක්ක වැඩ කරන සත්වෙක්. ඒ නිසා යා හැම වෙලාවෙම යාට පැවරෙන රාජකාරියක පහසුවෙන් ඉටු කරන ක්‍රමවේදය හොයනවා. ඒක තමයි යාගේ බුද්ධිය කියලා කියන්නේ. එහෙම නැතුව අපි කවුරුත් කියන නිසා මේවා හොයලා බලන එක නෙමෙයි. අපි යම් කිසි ආකාරයකින් අපි හිතනවා නම් මේක මේ සර් කියපු විදිහටම මේක මේ ක්‍රමවේදය වැදගත් වේවි. හැබැයි ඔබට හිතන්න ගොඩාක් දේවල් මේකේ තියෙනවා. මේක ඇතුලේ ඔබට දුවන්න පුළුවන්. මේක ඇතුලේ ඔබට හොඳට විමසිලිමත් වෙන්න පුළුවන්. හොඳට ඔබට මේවා ඇතුලේ ගවේෂණය කරන්න පුළුවන්. ඒක කරන්නේ නැතුව අපි ගුරුවරයෙක් විදිහට ගුරුවරයා කියන දේම ඒකම විතරක් හිතාගෙන හිටියොත් ඔබට මේ විද්‍යාවේ යා හැකි දුර අඩු වෙනවා. එහෙම වෙන්න එපා කියලායි කියන්නේ. ඔබ ඊළඟට බලන්න. සෝඩියම්ගේ මේ ගනුදෙනුවේදී එයා කැමති එයාගේ මේ අස්ථායි ස්වභාවය වෙනස් කරගන්න ආගන් වගේ වෙමුද නියොන් වගේ වෙමුද? අපි තීරණය කරන්න ඕනේ ලේසි ක්‍රමය තමයි තෝරගන්න. ලේසි ක්‍රමයේ පුතේ එයාට පැහැදිලිවම මෙන්න මේ නියොන් වගේ වෙන එකනේ. ඒ නිසා මෙයා කරන්නේ මේ ඉලෙක්ට්‍රෝන එක එයාගෙන් අයින් කරලා දාන්න. ඒ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එක ඉවත් කරනවා. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනකොට ඒ ශක්ති මට්ටම දෙයට නැති වෙලා යනවා. ඒ වගේම තමයි ෆොස්ෆරස් ගැන හිතන්න. ෆොස්ෆරස් ගැන හිතුවොත් එයා සුලභ විදියට ප්‍රතික්‍රියාවකට යන්නේ රසායනිකව බන්ධනය වෙන්නේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න එයාටත් තියෙනෝනේ ක්‍රම දෙකක්. ක්‍රම දෙකෙන් ලේසි ක්‍රමය තෝරගන්න. ඔබට දැන් පේනවා මොකද්ද ලේසි ක්‍රමය කියලා. මම කියන්න ඕනේ නැහැ මොකද්ද ලේසි ක්‍රමය කියලා. ඒ නිසා දරුවා තීරණය කරાવી ඔබ තීරණය කරાવી මේ පැත්තට ඉලෙක්ට්‍රෝන සම්බන්ධයක් ඉන්න ඕනේ. එකතු කරගන්න ඕනේ එතන ඉලෙක්ට්‍රෝන. කලින් එකේ නම් ඉලෙක්ට්‍රෝන අඩු කරා එකක්. මෙතනදී නම් ඉලෙක්ට්‍රෝන එකතු කරගන්නවා 3ක්. ඔබට පේනවා මේ පැහැදිලි. ඒ කියන්නේ ෆොස්ෆරස්ට වඩා ලේසි ආගන් වගේ වෙන එක ඉලෙක්ට්‍රෝන 3ක සම්බන්ධයකින් එයා වගේ වෙන්න පුළුවන්. හැබැයි ෆොස්ෆරස්ට නියොන් වගේ වෙන්න නම් ඒක ටිකක් අමාරුයි. 1 2 3 4 5 ඉලෙක්ට්‍රෝන 5ක සම්බන්ධයක් අයින් කරන්න වෙන ඉලෙක්ට්‍රෝන 5ක්. ඒක අමාරුයි. ඒ නිසා මෙතනදී මේ තුන් දෙනාම මේ දෙන්නම ඔබට පේනවා රසායනිකව බන්ධනය වීමේදී ඉලෙක්ට්‍රෝන ගනුදෙනුවකට යන බව. ඒ නිසා අපි ඒක තීරණය කරලා ඒ මත මේක ගැන හිතමු. අපි හිතමුකෝ මෙන්න මේ දෙවෙනි ආවර්තය අපි සැලකුවොත් ආවර්තය 2 සැලකුවොත් ඒකේ ඒගොල්ලෝ බන්ධනය වෙන්න ඉලෙක්ට්‍රොනික වින්‍යාසය ඔබ දැන් තීරණය කරන්න මනසින් ගන්න එක. ඒක ලියලින් නැතුව හිතන්න පුළුවන්ද කියලා බලන්න. පරමාණු ක්‍රමාංකය 3යි වින්‍යාසය ලියනකොට ශක්ති මට්ටම් සම්පූර්ණ වන පරිදි 2යි 1යි 2යි 2යි මතකින් ලියත හැකි. මේවා පාඩම් කරනව නෙමෙයි. ඊටම ලේසි විද්‍යාව. ඒ නිසා මෙතනදී වින්‍යාසය මත ඔබ තීරණය කරන්න එයාට යා හැකි උච්චතම අවස්ථා මේ දෙකෙන් කොයි එකද කියලා ඔබ තීරණය කරන්න. ඔබ තීරණය කරනවා මෙයා නියොන් හීලියම් වගේ වෙනවා නියොන් වගේ වෙන්නේ නැහැ කියලා. ඒ නිසා එයා කරන්නේ ඉලෙක්ට්‍රෝන 1ක සම්බන්ධයක්. මේගොල්ලෝ කරනවා ඉලෙක්ට්‍රෝන 2ක සම්බන්ධයක්. මේගොල්ලෝ ඉලෙක්ට්‍රෝන 3ක සම්බන්ධයක්. මේක ඉලෙක්ට්‍රෝන 4ක සම්බන්ධයක්. සම්බන්ධය 4යි. 4ක් වුණොත් මේ තත්ත්වයට යනවා. එක්ක මේ තත්ත්වයට යනවා. ඒ දෙකෙන් කොයි එක කරනවද කියලා දන්නේ නැහැ. ඒක ප්‍රශ්නාර්ථයක් ඇතුව ඉලෙක්ට්‍රෝන පිට කරනවද ලබා ගන්නවද කියලා තීරණය කරන්න බෑ. නමුත් 4ක සම්බන්ධයක් තියෙනවා. පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. ඔබට පේනවා ඒගොල්ලෝගේ වින්‍යාසයේ මත ඉලෙක්ට්‍රෝන 3ක සම්බන්ධයක්. ඉලෙක්ට්‍රෝන 2ක සම්බන්ධයක් 6 වෙනි කාණ්ඩය, 7 වෙනි කාණ්ඩයට 1ක සම්බන්ධයක්, 8 වෙනි කාණ්ඩයට සම්බන්ධ වෙන ඉලෙක්ට්‍රෝන සම්බන්ධයක් නැහැ. ඒ සමානව පැහැදිලි. ඉලෙක්ට්‍රෝන සම්බන්ධතාවය මත කීයක් රසායනිකව බන්ධනවලදී ඉලෙක්ට්‍රෝන පිට කිරීම හෝ ලබා ගැනීම හෝ හවුලේ තබා ගැනීම හෝ
කියන කටයුතු සඳහා ඒගොල්ලෝ පෙළඹෙනවද කියන එක මේකේ පැහැදිලි. මේ මම ලිව්වේ බැඳීමකට සම්බන්ධ වන බැඳීමට යෙදෙන ගණන. ගණන. බැඳීමට යෙදෙන ගණන. බැඳීමට යෙදෙන ගණන. ඉලෙක්ට්‍රෝන ගණන ඔය ලියලා තියෙනවා. හැබැයි ඔබට තේරෙන්න ඕන මේ ඉලෙක්ට්‍රෝන සම්බන්ධතාවය පැහැදිලි කරනකොට විෂය නිර්දේශය තුල පැහැදිලි කරලා තියෙන්නේ මෙන්න මේ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය පදනම් කරගෙන. මම ඒක ඒ නිසා මෙතනින් පොඩ්ඩක් මේන්න මේ විදිහට හදා ගන්නවා. වගුවෙන් පොඩ්ඩක් වෙන් කරගත්තා වගේ. මේ කියන මූලද්‍රව්‍ය පරමාණුව සලකලා තමයි මේ ඉලෙක්ට්‍රෝන සම්බන්ධතාවය දකින්න කියලා කියන්නේ. ඒකට හේතුව තමයි හයිඩ්‍රජන් කියන්නේ ඉලෙක්ට්‍රෝන එකක සම්බන්ධයක් තියෙන එකනේ. මෙයාගේ ඉලෙක්ට්‍රෝන සමානයි මෙයාගේ ඉලෙක්ට්‍රෝන එකයි තියෙන්නේ. ඒ ඉලෙක්ට්‍රෝන එකක් තියෙන පරමාණුව හරියට ඉලෙක්ට්‍රෝනයක ගනුදෙනුවක් තියෙනවා වගේ කියලා හිතුවොත් ඔබ තීරණය කරන්න මෙයා හයිඩ්‍රජන් ලිතියම් එක කීයක් සම්බන්ධ වෙයිද? මෙයා බෙරිලියම් එක කීයක සම්බන්ධයක් යයිද? බෝරෝන් එක කීයක සම්බන්ධයක් යයිද? කාබන් එක කීයක සම්බන්ධයක් යයිද? නයිට්‍රජන්ට කීයක් සම්බන්ධ වෙයිද? සුලභ විදියට ඔක්සිජන් එක, සුලභ විදියට ෆ්ලුවරින් එක. සුලභ විදියට අවසාන වශයෙන් හීලියම් එක. ඔබ තීරණය කරා. හයිඩ්‍රජන් කියන්නේ ඉලෙක්ට්‍රෝන එකයි තියෙන්නේ. ඒක හරියට ඉලෙක්ට්‍රෝනයක් වගේ කියලා අපි හිතුවොත්. ඒ රසායනික සම්බන්ධතාවයට ලිතියම් සමග හයිඩ්‍රජන් බැඳීමකදී හයිඩ්‍රජන් කීයක් ඕන වේද ලිතියම්ගේ අවශ්‍යතාව සපුරවන්න? ලිතියම් කීයක් ඕන වේද හයිඩ්‍රජන් සම්බන්ධ වෙයි? ඔබ තීරණය කරන්න. එහෙමත් ඔබට තේරෙන්න ඕනේ රසායනිකව සම්බන්ධ වෙන්නේ මං හරහට ලියනවා මෙතන බැඳෙන විදිය. ලිතියම් එක හයිඩ්‍රජන් එකයි තියෙන්නේ. ලිතියම් එක හයිඩ්‍රජන් එකයි තියෙන්නේ. හයිඩ්‍රජන් එකක් සම්බන්ධ වුණාම ඇති. හයිඩ්‍රජන්ට අඩු ඉලෙක්ට්‍රෝන එක ලිතියම්ගේ ඉලෙක්ට්‍රෝන එකෙන් සම්බන්ධයක් ඇති වෙන විදියයි ඔය තියෙන්නේ. ඊගාවට බලන්න බෙරිලියම්. බෙරිලියම් අපි ගත්තොත් බෙරිලියම්ට හයිඩ්‍රජන් දෙකක සම්බන්ධයක් ඕන. ඉලෙක්ට්‍රෝන දෙකක් වගේ ඉන්නේ මෙයා. මෙයා එතකොට ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන ගියා වගේ. මේන් දෙන්නෙක් ගියාපුවාම බෙරිලියම් එක්ක බැඳෙන්න හයිඩ්‍රජන් දෙන්නෙක් ගියපුවාම ඒ ඉලෙක්ට්‍රෝන දෙකක් දුන්නා වගේ. එතකොට මේ අවශ්‍යතාවය සපුර ගන්නවා යා. මෙතනදී ඔබ බලන්න බෝරෝන් එක හයිඩ්‍රජන් 3යි. කාබන් එක හයිඩ්‍රජන් 4යි. හයිඩ්‍රජන් 4යි. එතකොට නයිට්‍රජන් එක ලියන්නේ මෙහෙම නයිට්‍රජන් එක හයිඩ්‍රජන් 3ක් කියලායි අපිට ලියන්න වෙන්නේ. ඊගාවට ඔක්සිජන් එක හයිඩ්‍රජන් දෙන්නෙක් ලියන්න වෙනවා. යොමයි ලියන්නේ. ඒ හයිඩ්‍රජන් වල අයනික ධන අයනික ප්‍රබලතාවයේ ධන ස්වභාවය වැඩි වෙන නිසා විද්‍යුත් ධන ස්වභාවය. එතකොට හත්වෙනි කාණ්ඩයට හයිඩ්‍රජන් එක ක්ලෝරින් එක හයිඩ්‍රජන් එකයි සම්බන්ධ වෙන්නේ. ඔබ හොඳට බලන්න අපි මේ සරලව ගත්තොත් රසායනිකව බන්ධනය වෙනකොට ඉලෙක්ට්‍රෝන පිට කිරීම හෝ ලබා ගැනීමේ සම්බන්ධතාවය හයිඩ්‍රජන් බැඳෙනවා නම් කොහොමද කියලායි හොයලා බැලුවේ. සම්බන්ධ වෙන හෝ විස්ථාපනය කළ හැකි. මූලද්‍රව්‍යයක් එක්ක සම්බන්ධ වන එහෙම නැත්නම් මූලද්‍රව්‍යයකින් විස්ථාපනය කරන හයිඩ්‍රජන් පරමාණු ගණන අපි ගත්තොත් සම්බන්ධය තුල අපිට පුළුවන් බැඳෙන හයිඩ්‍රජන් බැඳෙන කිව්වොත් වරදිනවනේ සම්බන්ධතා වේ හයිඩ්‍රජන් ගණන අපිට තීරණය කරන්න පුළුවන්. ඔබ හොඳට බලන්න මේ හයිඩ්‍රජන් ගණන මේවා ඇතුලේ තියෙනවා. පළවෙනි කාණ්ඩයත් එක්ක හයිඩ්‍රජන් 1යි, දෙවෙනි කාණ්ඩයත් එක්ක හයිඩ්‍රජන් 2යි, තුන්වෙනි කාණ්ඩයත් එක්ක හයිඩ්‍රජන් 3යි, හතරවෙනි කාණ්ඩයත් එක්ක හයිඩ්‍රජන් 4යි, පස්වෙනි කාණ්ඩයත් එක්ක හයිඩ්‍රජන් 3යි, හයවෙනි කාණ්ඩයත් එක්ක හයිඩ්‍රජන් 2යි, හත්වෙනි කාණ්ඩයත් එක්ක හයිඩ්‍රජන් 1යි, අටවෙනි කාණ්ඩයත් එක්ක නැහැ බිඳුවයි. මෙතන සංයෝගය ඉන්නේ නැහැ. ඔබ දන්නවද? ඕන් ඔය විදියට ගත්තොත් පළවෙනි කාණ්ඩය සඳහා හයිඩ්‍රජන් සම්බන්ධතාවය එකකින් සපුර ගන්න පුළුවන් මේ හැම කෙනෙකුටම. දෙවෙනි කාණ්ඩයේ හැම කෙනෙකුටම හයිඩ්‍රජන් දෙකකින් සපුර ගන්න පුළුවන් අවශ්‍යතාවය.
රසායනිකව බන්ධනය වෙනකොට ඒ ඔක්කොටම හයිඩ්‍රජන් දෙකක් තිබුණා නම් හරි. තුන්වෙනි කාණ්ඩයට හයිඩ්‍රජන් 3 දෙනෙක් ඕන. හතරවෙනි කාණ්ඩයට 4ක් ඕනි. පස්වෙනි කාණ්ඩයට හයිඩ්‍රජන් සුලභව ලෙස 3ක් තිබුණා නම් ඇති. හයවෙනි කාණ්ඩයට සුලභ ලෙස හයිඩ්‍රජන් දෙකක් තිබුණා නැති. ෆ්ලූවරින් ක්ලෝරින් හත්වෙනි කාණ්ඩයට හයිඩ්‍රජන් එක ගානේ තිබුණා නම් ඇති. ඒක තීරණය කරන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික වින්‍යාසය මත සම්බන්ධ වන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයන් එක්ක කෙලීම තීරණය කරන්න පුළුවන් හයිඩ්‍රජන් බැඳුනා නම් කීයද? හයිඩ්‍රජන් එකයි බැඳෙන්නේ. මේ ගත්තේ ඉලෙක්ට්‍රෝන සම්බන්ධයක්. ඒ ඉලෙක්ට්‍රෝන සම්බන්ධය තුල එයා හිතන්නේ කියලා කිව්වා මේ හයිඩ්‍රජන් විදියට. මේ ඉලෙක්ට්‍රෝන ගාන හයිඩ්‍රජන් විදියට හිතුවා නම් ඒත් එකමයි එන්නේ. මේ එක තමයි ඒ තියෙන්නේ. මේ දෙක තමයි හයිඩ්‍රජන් දෙකක් වුනේ. මේ හතර තමයි හයිඩ්‍රජන් හතරක් වුනේ. එතකොට ඒ සම්බන්ධය මත ඔබට පේනවා බැඳෙන හයිඩ්‍රජන් ගණන අපිට ලියා ගන්න තේරුම් ගන්න ගොඩනගා ගන්න පුළුවන්. ඔබ දන්නවද? මේන්න මේ ලියපු අගයන් ටික සඳහන් කරනවා විද්‍යාවේ සංයුජතාවය. මූලද්‍රව්‍ය පරමාණු වල සංයුජතාවය කියලා අපි ගන්නේ ඔන්න ඔය අදහස. ඔන්න ඔය අංක ටික. ඔන්න ඔය අදහස තෝරගන්න ඕනේ මොකක්ද මේ සංයුජතාවය කියන්නේ. දානවා එතනට ප්‍රශ්නාර්ථයක්. එතන දානවා ප්‍රශ්නාර්ථයක්. විභාග ධ්‍යාන සංයුජතාවය යන කුමක්ද? ඔබට දෙන නිබන්ධනයේ ඔය ප්‍රශ්නේ තියෙනවා. ඔබට දෙන නිබන්ධනය තුල ඔය ප්‍රශ්නේ තියෙනවා. ඒ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න ඔබට මේ සටහනෙන් පුළුවන් වෙන්න ඕනේ. කටපාඩම් කරන ඒවා නෙමෙයි මේවා. එතකොට අපි ගත්තොත් එහෙම ඕනෑම මූලද්‍රව්‍ය පරමාණුවක් එක්ක බැඳෙන සම්බන්ධ වන විස්ථාපනය කරන හයිඩ්‍රජන් ගණන් මේ තියෙන්නේ. හයිඩ්‍රජන් සංඛ්‍යාවන් තියෙන්නේ. ඕක තමයි සංයුජතාව කියන්නේ. එතකොට සංයුජතාවය කියන්නේ මොකක්ද කියලා අහපුවාම මෙන්න මේ මූලද්‍රව්‍ය පරමාණු ඒවත් එක්ක කොහොම සම්බන්ධයක් තියෙනවද කියලා ලියන්න පුළුවන් නම් ඒක තමයි සංයුජතාවය කියලා ගන්න. සංයුජතාවය කියන්නේ සංයෝජන බලය බැඳීමට තියෙන හැකියාව. අපි අම්මාකාරයකින් බැලුවොතින් අර රසායනිකව බැඳෙන්න යම්කිසි මූලද්‍රව්‍යයක සංයෝජන බලයක් තියෙන්න ඕනේ. ඒ බලය මත තමයි අපිට මේවා තීරණය කරන්න පුළුවන් මේ සූත්‍ර තීරණය කරන්න. මේ සූත්‍ර තීරණය කරේ රසායනිකව සංයෝජන බලය ගැන හිතලා ඒ බලය අපි නිර්මාණය කරගත්තේ හයිඩ්‍රජන් පරමාණු ගැන සංකල්පය හදාගෙන. ඒ නිසා ඒ මත ඔබෙන් අහන ප්‍රශ්නෙට උත්තරේ කොහොමද හදාගන්නේ? ඕනෑම මූලද්‍රව්‍ය පරමාණුවක් සමග සම්බන්ධ විය හැකි හෝ ඉන්විස්ථාපනය කළ හැකි හයිඩ්‍රජන් පරමාණු ගණන සංයුජතාවය නම් වේ. මේගොල්ලෝනේ. ඒගොල්ලෝ ගන්න නෑනේ අපි. මේ ඕනම කෙනෙක්. ඕනෑම මූලද්‍රව්‍ය පරමාණුවක් සමග ඒගොල්ලොත් එක්ක බැඳෙන්න එපේ. සමග සම්බන්ධ විය හැකි හෝ නැත්නම් බැඳෙන හෝ ඉන්විස්ථාපනය කරන හයිඩ්‍රජන් පරමාණු ගණන මේ තියෙන්නේ. අපි හොයාගත්තේ හයිඩ්‍රජන් පරමාණු ගණන සංයුජතාවය නම් වේ. දරුවන්ට මේව අමතක වෙන්න විදියක් නෑනේ අප්පා. ඇයි ඒ? මේ හයිඩ්‍රජන් පරමාණුව බැඳෙන හැටි ඔබට මේක දිහා බැක්කහම මේ ආවර්තිතා වගු ඇඳ ඒකට. ආවර්තිතා වගු ඇඳහම අපිට මේවා හයිඩ්‍රජන් බැඳෙන හැටි මේක තීරණය කරන්න පුළුවන් කීයක්ද තීරණය කරන්න පුළුවන්. තීරණය තුළ ඒ හයිඩ්‍රජන් බැඳෙන විදිහ අපිට මෙහෙම ලියාගෙන සූත්‍රයක් හදාගන්න පුළුවන්. ඒ හදාගන්න සූත්‍රය තුළ බැඳිනු හෝ විස්ථාපනය කරපු හයිඩ්‍රජන් ගණන හදාගන්න පුළුවන්. ඒක තමයි සංයුජතාවය. ඒ නිසා සංයුජතාවයට අර්ථ දැක්වීමක් අපිට කෙලින්ම ගන්න පුළුවන්. ඒ නිසා මේ තියෙන්නේ රසායනික සූත්‍ර ටිකක් මේ තියෙන්නේ රසායනික සූත්‍ර. මේ තියෙන රසායනික සූත්‍ර ටික. මේ රසායනික සූත්‍ර හරහා ඒවා ගොඩනගාගන්නේ කොහොමද කියන එක තමයි ඊළඟ මාතෘකාව වෙන්නේ. ඔබට මේ කොටසෙන් කියලා දුන්නේ මොකක්ද? මේ කොටසෙන් කියලා දුන්නේ අපි ජීවත් වෙන ස්වභාවික පරිසරය තුල විවිධ සංඝටක තියෙනවා. ඒ සංඝටක අතර බැඳීම් හොයලා බලාගෙන ගියොත් මූලද්‍රව්‍ය පරමාණු තියෙනවා. ඒ පරමාණු බැඳිලා හැදිච්ච රසායනික ස්වභාවය ගැන අධ්‍යයනය කරන්න යනකොට වැදගත්ම වෙන සංකල්පයක් තමයි විද්‍යාවේ සංයුජතාවය. සංයුජතාවය ගැන මේ අවබෝධය නැතුව ඔබට මෙතනට උත්තරේ හොයාගන්න බෑ. ඒ නිසා ඔය උත්තරේ හොයාගද්දී අපි රසායනික සූත්‍ර ලිවීම කියන එක රසායනික සූත්‍ර ලිවීම කොහොමද කියන එක අපි ඊළඟට අධ්‍යයනය කරමු. එතකොට මේ කොටසේ අපි ඉගෙන ගත්තේ සංයුජතාවයේ හෙවත් සංයෝජන බලය හොයාගන්න හැටි විතරයි.
සූත්‍ර ලියන හැටි අපි මේකේ කතා කරේ නෑ. සූත්‍රයක් ලියන විදිය මේකේ ගොඩනැගුණා. ඒකෙන් අපි යනවා අර මාතෘකාවට. රසායනික සූත්‍ර ලියන්නේ කොහොමද කියන මේ ප්‍රශ්නයට උත්තරේ හොයාගන්න මේ ටිකෙන් අපි යනවා. එහෙමනම් අපි ඊළඟ කොටසට සම්බන්ධ වෙමු ඊළඟට. දැන් අපි ඊළඟ මාතෘකාවට යමු වෙමු. මේ මාතෘකාවේ තියෙන්නේ රසායනික අණු වල සූත්‍ර ලියන්නේ කොහොමද? මේ රසායනිකව මේ මූලද්‍රව්‍ය පරමාණු රසායනිකව බන්ධනය වීමෙන් පස්සේ හැදෙන රසායනික අණු වල සූත්‍ර ලියන්නේ කොහොමද? මේ සූත්‍ර ලිවීමේදී අපිට අතිශය වැදගත් වෙන මාතෘකාවක් තමයි අපි කලින් අවසන් කරේ සංයුජතාවය කියලා කියන්නේ. සංයුජතාවේ පදනම් කරගෙන අපිට පුළුවන් ඊළඟ මාතෘකාවට යන්න. ඒ සංයෝජන බලයේ සංයුජතාවේ නැතුව අපිට රසායනික අණු සෑදීම පිළිබඳව සූත්‍ර ලිවීම කරන්න බැරුව යනවා. ඒ නිසා මම ඔබට ඊළඟට මෙන්න මේ තොරතුරු ටික මම මේ බෝඩ් එකේ අයින් කළා. මම ඔබත් එක්ක සාකච්ඡා කරනවා ඊළඟට රසායනික අණු සූත්‍ර ලියන්නේ කොහොමද? අපි කොහොමද මේ සූත්‍ර ලිව්වේ? ඔබ හොඳට බලන්න. එතනදී අපි හැම විටම උත්සාහ කරලා තියෙනවා මුලින්ම ගන්න බැඳෙන මූලද්‍රව්‍ය පරමාණු අතර වඩාත් විද්‍යුත් ධන මූලද්‍රව්‍ය කොයි එකද? ඒක තමයි ඉස්සෙල්ලා ලියන්නේ. ඒක හරියට අර මංගල පෝරුවක මනාල මහත්මයා සහ මනාලිය ඉන්නේ කොයි පැත්තද කියලා තීරණය වුණා වගේ. එතකොට මේ තියෙන්නේ ධන පැත්ත, මේ තියෙන්නේ ඍණ පැත්ත. මේ කවදාවත් ලෝකේ කොහේවත් මේ කසාද බැඳීම් චාරිත්‍රවලදී මේක ප්‍රතිවිරුද්ධ ස්වභාවයකට මම දැකලා නැහැ. මේක තියෙන්නේ නිතරම මනාලියගේ දකුණු අත පැත්තේ නැත්නම් මනාලයාගේ හදවත පැත්තේ මනාලිය තියලා තියෙන්නේ. එහෙම තමයි තියෙන්නේ. එහෙම තමයි ඒකේ සම්ප්‍රදාය තියෙන්නේ. ඒතර ඒ විදිහට ගත්තොත් මේක මාරු කරලා තියෙනවා නම් එහෙම මාරු වෙලා තියෙනවා නම් ඒක අස්වාභාවිකයි. ඒ නිසා අපි රසායනික අණු ලියන කොටත් විද්‍යුත් ධන මූලද්‍රව්‍ය මුලින් ලියලා විද්‍යුත් ඍණ මූලද්‍රව්‍ය පසුව ලියන ක්‍රමයකට තමයි අපි සඳහන් කරගන්නේ. ඒ නිසා මේ තියෙන අදහස මතක තියාගෙන අපි මේ සම්බන්ධතාවය මේ දෙන්නගේ සම්බන්ධතාවය යොමු කරලා අපි ගමු විද්‍යුත් ධන මූලද්‍රව්‍ය සහ විද්‍යුත් ඍණ මූලද්‍රව්‍ය අතර රසායනික අණු හැදෙන විදිය සාකච්ඡා කරලා බලමු. ඔබට මම ඒ කියලා දුන්නේ මූලද්‍රව්‍ය පරමාණු රසායනික සූත්‍ර ලියනකොට අපිට ඕන විදියට පරමාණු ලියන්න බෑ. ලියනකොට නිතරම විද්‍යුත් ධන මූලද්‍රව්‍ය ඉස්සලා ලියවෙන්න ඕන. ඊළඟට ප්‍රශ්නයක් එනවා ආවර්තිතාවගුවේ විද්‍යුත් ධන මූලද්‍රව්‍ය කොහෙද තියෙන්නේ? එහෙම මුලින් ලියන මූලද්‍රව්‍ය තෝරගන්න මේ වගුවේ කොහෙද ඒවා තියෙන්නේ? ඒ මූලද්‍රව්‍ය තියෙන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරලා ධන ආයන හදන මූලද්‍රව්‍ය. ඉලෙක්ට්‍රෝන පිට කරලා ධන ආයන සෑදීමේ හැකියාවක් ඔක්සිකරණයක් විද්‍යාවේ එහෙමත් කියනවා. ඒ හැකියාව තියෙන්නේ මෙන්න මේ පැත්තේ අයට. මේ පැත්තේ අයට තමයි ඔය තියෙන්නේ මෙන්න මේ හැකියාව විද්‍යුත් ධන හැකියාව. ඒ කියන්නේ ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම් මේ කියන මූලද්‍රව්‍ය විද්‍යුත් ධන මූලද්‍රව්‍ය විදියට හැසිරෙනවා. මොකද ඒගොල්ලන්ට ඉලෙක්ට්‍රෝන පිට කරලා ධන ආයන හදන්න පුළුවන්. විද්‍යුත් ධන ලක්ෂණ, විද්‍යුත් ධනතාවය, ඔක්සිකරණ හැකියාව සාපේක්ෂව ඒගොල්ලන්ගේ වැඩි. විද්‍යුත් ධන මූලද්‍රව්‍ය. හැබැයි ඒකෙන් අනිත් පැත්තට යනකොට ඒ කියන්නේ මේ නිෂ්ක්‍රීය මූලද්‍රව්‍ය කාණ්ඩයේ පැත්තට යනකොට ඒ පැත්තේ තියෙන අයගේ නම් තියෙන්නේ විද්‍යුත් ඍණ ලක්ෂණ මතුවේ. මේ පැත්තට යනකොට විද්‍යුත් ඍණ ලක්ෂණ. ඒ නිසා පැහැදිලිවම ඔබට මතක ඇති අපි මාතෘකාවක් ඉගෙන ගන්නවා මේ ආවර්තිතාවගුවේ ආවර්තක ලක්ෂණයක් විදියට විද්‍යුත් ඍණතාවයේ වෙනස් වෙන හැටි. එහෙමට ඒක ඒ පදනමත් මේකට දාගන්න පුළුවන්. විද්‍යුත් ඍණතා ලක්ෂණ මේ පැත්තට වැඩි වෙන්නේ. විද්‍යුත් ඍණතා ලක්ෂණ වැඩි වෙන්නේ ෆ්ලුවරින් ක්ලෝරින්ගේ පැත්තට. එතකොට එහෙම බැලුවහම මෙන්න මේ කියන මූලද්‍රව්‍ය පරමාණු බැඳෙද්දී වඩාත් විද්‍යුත් ධන එක්කෙනා ඉස්සලා ලියන්න ඕනේ. ඒ නිසා මේ ලියලා තියෙන ඉහළම ලියලා තියෙන රසායනික සූත්‍ර ටික බලන්න. අපි මේවා ලිව්වේ සූත්‍ර ලියන්න දන්නේ නැතිව
මේ හයිඩ්‍රජන් බැඳෙන සංඛ්‍යා සම්බන්ධයක් ඇති කරා ධන මූලද්‍රව්‍ය ඉස්සලා ලියලා. ලිතියම් හයිඩ්‍රජන්ට වඩා විද්‍යුත් ධන ස්වභාවය වැඩි, ලිතියම්ට වඩා සෝඩියම්ගේ විද්‍යුත් ධන ස්වභාවය වැඩි, පහළට යනකොට ඔක්සිකරණ හැකියාව වැඩි, පහළට යනකොට විද්‍යුත් ධන ලක්ෂණ වැඩි, පහළට යනකොට ප්‍රථම අයනීකරණ ශක්තිය අඩු වෙලා ඉක්මනින් අයනය හදනවා එයාටත් වඩා වේගෙන් මෙයා. ඒ නිසා මේගොල්ලෝ වඩාත් විද්‍යුත් ධන ලක්ෂණ පල්ලෙහාට යනකොට එන්නේ. ඉහළට එනකොට ධන ලක්ෂණ අඩුවේ වැඩි, ධන ලක්ෂණ අඩුයි. හොඳටම අඩු වෙනවා මෙතනට එනකොට විද්‍යුත් ධන ලක්ෂණ. විද්‍යුත් ධන ලක්ෂණ අඩු මෙක්කිනාගේ විද්‍යුත් ඍණ ලක්ෂණ වැඩි වෙනවා. එහෙම අපිට තර්ක කරන්න පුළුවන්. ඒ නිසා ලිතියම්ට සාපේක්ෂව හයිඩ්‍රජන් විද්‍යුත් ධන ලක්ෂණ අඩු වෙන්න ඕනේ. වැඩි අඩුයි කියලායි ගන්න. එහෙම ගත්තපුවාම අපි ඒ නිසා ඔබට පේනවා මෙතනදී ලිතියම් සහ හයිඩ්‍රජන් අතර ගනුදෙනුව ලිතියම් ධන මූලද්‍රව්‍ය හයිඩ්‍රජන් ඍණ මූලද්‍රව්‍යයක් විදිහට තමයි එතන හැසිරීලා තියෙන්නේ. අපි තව එකක් ගමු. මෙන්න මේ තියෙන කාබන් එක ගත්තොතින් කාබන් වලදී ඒක පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒක ඒ විදිහටම අපිට මෙහෙම ගන්න පුළුවන්. හැබැයි එතන දාලා තියෙන අංකයක් මෙහෙම CH4. ඔබ හොඳට බලන්න. 4 කියලා දාලා තියෙන්නේ හයිඩ්‍රජන්ගේ තියෙන කාණ්ඩයට අදාළ සංයුජතාවය නෙමෙයි. හයිඩ්‍රජන් ළඟ දාලා තියෙන්නේ හයිඩ්‍රජන්ට අදාළ සංයුජතාවය නෙමෙයි. හයිඩ්‍රජන්ට අදාළ සංයුජතාවය එක. ඒක නෙමෙයි දාලා තියෙන්නේ. ඔබට පේනවද දන්නේ එතන වෙලා තියෙන්නේ කාබන්ගේ සංයුජතාවය 4 හයිඩ්‍රජන්ට දීලා හයිඩ්‍රජන්ගේ සංයුජතාවය කාබන්ට දීලා තියෙන්නේ. අපි තව එකක් ගමු. අපි ගමුකෝ මේ නයිට්‍රජන් එක හයිඩ්‍රජන්. නයිට්‍රජන් එක හයිඩ්‍රජන්. ඔබ හොඳට බලන්න එතන තියෙන්නේ NH3. ඒ රසායනික අණුවේ තියෙන්නේ හයිඩ්‍රජන්ට අදාළ සංයෝජන බලය නෙමෙයි එතන ලියලා තියෙන්නේ. එතන ලියලා තියෙන හයිඩ්‍රජන්ගේ සංයෝජන බලය නෙමෙයි. එතන ලියලා තියෙන්නේ නයිට්‍රජන්ගේ සංයෝජන බලය. එහෙනම් එතනත් වෙලා තියෙන්නේ සංයෝජන බලය, නයිට්‍රජන්ගේ සංයෝජන බලය, හයිඩ්‍රජන්ගේ සංයෝජන බලය එකිනෙක මාරු වෙලා කතිරයට. මාරු කරලා රසායනික පරමාණුවේ පහළ දකුණු පැත්තේ ලියන්න. පහළ ලියනවා කියන එක නෙමෙයි, පහළිනුත් දකුණු පැත්තේ. අපි ගත්තොත් මේ විදිහට x කියලා ගත්තොතින් මෙතන ලියන්නේ ආරෝපණය ඒ ස්ථාන තීරණය වෙලා තියෙන අපිට ඒව වෙනස් කරන්න බෑ. මෙතන ලියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. මේ විදිහ තැනක අපි ස්කන්ධ ක්‍රමාංකය ලියනවා. මේ විදිහ තැනක අපි ලියන්නේ පරමාණුක ක්‍රමාංකය. ඔබට පේනවද දන්නේ මේ රසායනික සංකේතය තුල, මූලද්‍රව්‍ය සංකේතය තුල දකුණු පැත්තේ පහළ විතරයි ඉඳ තියෙන්නේ. දකුණු පැත්තේ පහළ. ආන් එතන තමයි අපි මේ සංයුජතාවයේ මත සූත්‍ර ලිවීමේදී අංකගත දැක්වීම කරන්නේ මෙන්න මෙතන. ඒ නිසා එතනම පේන විදිහට ලියන්න ඕනි. එහෙම නැතුව NH3 මෙහෙම ලිව්වොත් ප්‍රශ්නයක් තියෙනවා. NH3 මෙහෙම ලිව්වොත් ඔබට තේරෙනවා ඇති මේක හිතා ගන්න බෑ මොකක්ද කියලා. මේක වැරදි. සමහර අය ඕක ලියනවා මෙන්න මෙහෙම මේ හරියෙන් ඔහොම. කොහේද කියලා හොයාගන්න බෑ. සමහර අය මෙතනින් ලියනවා. ඕ වැරදි. සමහර අය කොහේ හරි මෙන්න මෙහෙන් හරි ලියනවා. එහෙම ලියන්න එපා. ඒවා එතකොට ගැලපෙන්නේ නැහැ. එතකොට ඔබට පැහැදිලි මෙතන තියෙන්නේ මේකත් එහෙම තමයි. මේ සංයුජතා දෙක අංක 1 1 තියෙන්නේ. ඒක මේ පැත්තට ගිහින් ඇති මේ අංකය සංයුජතාංකය මේ පැත්තට ගිහින් ඇති. ප්‍රති විරුද්ධව කතිරයට මාරු වෙනවා. රසායනික සූත්‍ර ලැබීමේ පදනම ඔච්චරයි තියෙන්නේ. එහෙනම් අපිට බැරිද ඔය විදියට මෙන්න මේ කැල්සියම් එක ෆොස්ෆරස් ලියලා බලන්න. කැල්සියම් එක ෆොස්ෆරස් බැඳෙන හැටි ලියන්න බැරිද? මේ විදිහට අපි හිතනවා කැල්සියම් සහ ෆොස්ෆරස්. මං ඉස්සලා ෆොස්ෆරස් ලියනවා. අපි ලියන්නේ ෆොස්ෆරස් හා කැල්සියම් අතර සූත්‍රය. මේ අතර සූත්‍රය ලියන්න යනවා. ඒ සූත්‍රය ලියන්න යනකොට ඔබ බලන්න දීලා තියෙන විදිහට ඉස්සලා ෆොස්ෆරස් පස්සේ කැල්සියම් ලිව්වොත් මේක ගැලපෙනවද කියලා ඔබ තීරණය කරන්න. මේක ගැලපෙන්නේ නැහැ. ඇයි ගැලපෙන්නේ නැත්තේ?
ආංගර පෝරු චාරිත්‍රය සම්ප්‍රදායට පටහැනි වගේ සූත්‍ර ලිවීමේ සාම්ප්‍රදායික අපේ සාමාන්‍ය ක්‍රමය අපි වෙනස් කරලා තියෙනවා. මෙහෙම ලිව්වට ලකුණු දෙන්නේ නැහැ. මේක වැරදි කියලායි ගන්න. ඒ නිසා මේකේ එන්න ඕනේ කැල්සියම් සහ ෆොස්ෆරස් අතරින් විද්‍යුත් ධන ස්වභාවයේ තියෙන මෙන්න මේ කැල්සියම් ඉස්සලා ලියන්න ඕනි. ෆොස්ෆරස් පස්සේ ලියන්න ඕනි. විද්‍යුත් ඍණ පැත්තට තියෙන මූලද්‍රව්‍ය පස්සේ ලියන්න ඕනේ. ඒ නිසා මේක වැරදි. මම උනේ ඒක කැපලා දැම්මා. පේන්නම කැපුවා. හරි එක මම ලියන. කැල්සියම් ෆොස්ෆරස්. ඊළඟට දරුවා මතක් කරගන්න ඕනි මේ දෙන්නගේ සංයෝජන බලය කීයද කියලා. දැන් ඒව කල්පනා කරන්න කියලා මහා අමාරු නෑ. මම ඔබට ක්‍රමයක් කියලා දෙන්න යන්නේ දැන්. අර සංයුජිතා පේලිය මතක තියාගන්න ක්‍රමයක්. ඒ සංයුජිතා පේලිය ආවර්තිතාවගු එක් කාණ්ඩවල සංයුජිතා පේලිය අගේ මතක තියාගන්න හරි ලේසි. අපි මේ ඉන්න හෝල් එකේ වහල දිහා බැලුවොත් වහල ගහලා තියෙන පළ දෙකට ගහලා තියෙනවා. ද්විපළ වහලක් තියෙනවා. ඒ වහල් ඵලයේ මෙහෙම ගැහුවා නම් අපි මේ විදිහට මෙන්න මෙහෙම ගැහුවා නම් මේ වහල් ඵලේ එතන දාන්නම්කෝ. මෙන්න මේ වහල් ඵලයේ මෙහෙම ගැහුවා නම් මේ විදිහට වහල් ඵලයේ අපි ගැහුවා නම් මේ වහල් ඵලයේ අපිට පුළුවන් ඔය අංක ටික දාන්න. බුදුනට දාන්න ඕනේ ලොකුම අංකය. අර සංයුජිතා පේලියේ ලොකුම අංකයේ තියෙන 4. විභාග ශාලාව ඇතුලේ වහල දිහා බලාගෙන ඉඳලා මේ සංයුජිතාවේ මතක් කරන්න පුළුවන්. වහල දිහා බැලුවා පුළුවන්. හැබැයි සිවිලිම ගහලා තිබුණොත් බැරි වෙනවා. ඒව මතක තියාගත්තොත් ඉතින් සරල දේවල් මේවා එච්චර අමාරු ඒවා නෙමෙයි. එහෙනම් ඊට පහළාගය සමබර වෙන්න දෙපැත්තේ ඵලය සමාන අගයක් තියෙන්න ඕනි. ඔබ තීරණය කරන්න. ඊට පහළාගය අඩු අගය සමබර වෙන්න ඕනි. ඊට පහළාගය සමබර වෙන්න ඕනි. ඊට පහළාගයක් තියෙනවා නම් සමබර නෑ. අපි ඒක දානවා කීයද බිඳුව. අගය කොහොමද දෙන්න ඕනි? 4යි 3යි 3යි 2යි 2යි 1යි 1යි බිඳුවයි. කාණ්ඩ ටික පළවෙනි කාණ්ඩයට දෙවෙනි කාණ්ඩයට තුන්වෙනි කාණ්ඩයට උච්චය හතරවෙනි කාණ්ඩයේ පස්වෙනි කාණ්ඩය හයවෙනි කාණ්ඩය හත්වෙනි කාණ්ඩය අටවෙනි කාණ්ඩය. එතකොට මේ විදිහට සංයුජිතා මතක තියාගන්න මේ වහල් ඵලය යොදා ගන්න පුළුවන්. එහෙනම් ඔබ තීරණය කරන්න මෙතන කීය දෙන්න ඕනේ. මෙයායි තියෙන්නේ ආවර්තිතාවගුවේ දෙවෙනි කාණ්ඩයට. මේ මෙතන එක්කෙනා ඔය තියෙන්නේ. දෙවෙනි කාණ්ඩේ නම් එයාගේ සංයුජිතාවය මෙතන දෙකක් වෙන්න ඕනි. ෆොස්ෆරස් තියෙන්නේ පස්වෙනි කාණ්ඩේ. 1යි 2යි 3යි 4යි පස්වෙනි කාණ්ඩය සුලභ සංයුජිතාවය 3. දැන් මොකද වෙන්නේ? මේ සංයුජිතා කතිරේට මාරු වෙන්න ඕනි. කතිරේට මාරු වෙන්න ඕනි. කතිරේට මාරු වුණොතින් සූත්‍රයක් ඔබට ලියා ගන්න පුළුවන්. ඒ තමයි Ca3P2. Ca3P2 මේ විදිහේ රසායනික අණුවේ නිවැරදි සූත්‍රය ලියා ගන්න පුළුවන්. එහෙම ලියනකොට මේ රසායනික අණුවේ සූත්‍රය ලියා ගත්තාම මාරු කළ සංයුජතා සරලම අවස්ථාවේ තියෙනවද කියලා බලන්න. ඒ කියන්නේ මේක අර ගණිතයේ තියෙන ගුණාකාර අවස්ථාවක තියෙනවද? සාධක සම්බන්ධයක් තියෙනවද? ගුණාකාර අවස්ථාවක තියෙනවා නම් සරල වෙන්න බෙදලා සරල අවස්ථාවේ තියන්න ඕනේ. සරලම සූත්‍රය තමයි තීරණය කරන්න ඕනේ. මේක ඔබට පේනවා 3යි 2යි කීයෙන්වත් බෙදෙන්නේ නැහැ. මේ සරලම ආකාරය ඔච්චරයි. අපි තව එකක් ගමු. මෙන්න මෙතන තියෙන සෝඩියම් හා ෆොස්ෆරස් අතර බන්ධනය. අපේ මුල්ම ප්‍රශ්නේ උනේ ඒක කොහොමද හදන්නේ කියලා. දැන් ඔබට ඒක හදා ගන්න පුළුවන්. ගත්ත මූලද්‍රව්‍යයේ ධන එක්කෙනා ඉස්සෙල්ලා ගන්න ඕනේ. ඔබ තීරණය කරන්නේ කවුද ධන? සෝඩියම් ධනයි. විද්‍යුත් ඍණ මූලද්‍රව්‍ය ෆොස්ෆරස් ලිව්වා. ඊළඟට අපිට පුළුවන් සංයෝජන බලය මතක් කරන්න. පළවෙනි කාණ්ඩයේ පස්වෙනි කාණ්ඩයේ. පළවෙනි කාණ්ඩයට 1යි, පස්වෙනි කාණ්ඩය කියන්නේ 1යි 2යි 3යි 4යි. පස්වෙනි කාණ්ඩයට එන්නේ 3යි. එහෙනම් මෙයාට 3යි. කතරේට මාරු කරනවා. මාරු කරපුවාම එන සූත්‍රය ඔබට ඉදිරියෙන් හෝ යටින් හෝ ලියා ගන්න පුළුවන්. විභාග පේපර් එකේ උත්තර ලියන තැන මේ විදිහට සඳහන් කරලා ඉදිරියෙන් ලියලා සඳහන් කරන්න, එක්ක යටින් ලියලා සඳහන් කරන්න. ඔබ හොයාගත්තු විදිය තිබුණා කියලා ලකුණු කපන්නේ නැහැ. මේවා ඊටාම සරල දේවල්. මේවා මහා අමාරු වෙන්නේ නැහැ. හැබැයි මේ කියන දේවල් ඔබ මනසින් ගන්න දේවල් වැඩි වාර ගණනක් Tamanට පුළුවන් ද කියලා හොයලා බලන්න ඕනේ. අපි මේ මනසින් ඒකට අපි කියනවා මේ අවුට්පුට් එකක් වැඩි කරගන්නවා. අවුට්පුට් එකේ වාර ගණන වැඩි කරගන්න ඕනේ. එහෙම කරගත්තොත් මේවා පුළුවන් වෙනවා. අර මනසින් අපි කොහොමද බුද්ධිය මෙහෙवला මොළයේ ඉගෙනීම සිදු කරන්නේ කොහොමද කියන එක අපි දවසක් ඔබත් එක්ක සාකච්ඡා කරලා පන්තිවලදී
ඔබට මතක ඇති ඒ සාකච්ඡා කරපු කරුණු මතක් කරගන්න මේවා අමතක වෙන්නේ නැහැ ඒ විදිහට කළොත්. එහෙම නැතුව ගුරුවරයා කියන විදිහට කටපාඩම් කරන්න ගියාට ඔබට මේවා පුළුවන් වෙන්නේ නැහැ. එහෙම පුළුවන් වෙන්නේ නැහැ. එහෙම පුළුවන් වෙනවා නම් මේ විද්‍යාව මෙච්චර අමාරුයි කියලා කියන්නේ නැහැ කවුරුත්. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා තේරුම් අරගෙන මේක කරා. ඒ නිසා අපි සූත්‍රය ලියනවා සෝඩියම් ෆොස්ෆරස් එක ලියලා සංයුජතා ටික මාරු කරන සෝඩියම් ළඟට 3ක් එනවා. ෆොස්ෆරස් ළඟට 1යි. එක නොලිව්වාට කමක් නැහැ. මේ විදිහට අපිට ගන්න පුළුවන් රසායනික. අපි තව එකක් ඕනනම් ගමු. අපි ගමු මැග්නීසියම් එක ඔක්සිජන් වගේ එකක්. අපි ගමු මැග්නීසියම් එක ඔක්සිජන් වගේ එකක්. මේ වෙනම එකක්. මෙතනින් ඉවරයි එක. මැග්නීසියම් එක ඔක්සිජන්. දැන් අපි ටක් ගාලා අපිට පුළුවන්. එතකොට ඉස්සල්ලාම ගන්න ඕනේ ධන එක්කෙනා ඔන්න ලියලා තියෙනවා. ධන සහ මේ ඍණ මේ තියෙන්නේ. විද්‍යුත් ධන පැත්තට මැග්නීසියම් බරයි, විද්‍යුත් ඍණ පැත්තට ඔක්සිජන් බරයි. විද්‍යුත් ඍණ මූලද්‍රව්‍යයක්, විද්‍යුත් ධන මූලද්‍රව්‍යයක්. විද්‍යුත් ධන මූලද්‍රව්‍යයේ සංයුක්තාවයේ දෙවෙනි කාණ්ඩයට 2යි. මෙහා 6 වෙනි කාණ්ඩේ. එතකොට තියෙන 1යි 2යි 3යි 4යි. 4 වෙනි කාණ්ඩය ඊළඟට එන්නේ 3යි 2යි 1යි බිඳුවයි. ඒකනේ මේ තියෙන්නේ. මේ ඇඟිලි වලින් පුළුවන්. ඒතර ඇඟිලි දෙකෙන් අපිට පුළුවන් 1යි 2යි 3යි 4යි. ඒක අනිත් පැත්තට අඩු වෙගෙන යනවා 3යි 2යි 1යි බිඳුවයි. බිඳු ගෙඩිය බිඳුව. 1යි 2යි 3යි 4යි 4 වෙනි කාණ්ඩයට සංයුජතාවයේ 4. ඊළඟ එකට එන්නේ 3යි 2යි 1යි බිඳුවයි. මේ ටික මේ අතේ ඇඟිලි 4කින් පුළුවන් හොයාගන්න. ඇඟිලි 4ෙන් පුළුවන් ওই ටික හොයාගන්න. නමල දිගෑරියා බිඳුවේ මට්ටමේ ඉඳලා අපි එතකොට පටන් අරන් තියෙන්නේ මෙතන ඉඳලා. බිඳුව 1යි 2යි 3යි 4යි 3යි 2යි 1යි බිඳුවයි. මේ ඇඟිලි 4ෙන් පුළුවන් මේ කාණ්ඩ අතර සංයෝජන බලය මතක තියාගන්න. හැබැයි මේක ඔබට අඳින්න බැරි නම් මේක ලියන්න බැරි නම් මේ අපි හොයාගත්තු සංයුජතාව ඔබට අමතක වේවි. එතකොට මේ සූත්‍ර ලියන්න බැරුව යාවි. හරිම අපරාධයි. තමයි හරියට මේව වරද්ද ගන්නවා. රසායනික විද්‍යාව තුළ මේ සූත්‍ර ලිවීමේ හැකියාව බැරි නම් උසස් පෙළ රසායනික විද්‍යාවේ දක්ෂයෙක් වෙන්න හරි අමාරුයි. එතනින්ම හැලිලා යනවා. මොකද ඒකත් එක්ක තමයි ලොකු ගණුදුණු ගොඩාක් තියෙන්නේ. රසායනික විද්‍යාත්මක ගණනය කිරීම වලදී අතිශය වැදගත් මේ රසායනික සූත්‍ර ලිවීම. ඒ නිසා මේවා පුළුවන් වෙන්න ඕනේ. මේ ටික බැරුව උසස් පෙළ කරන්න ගියාට ඒකක් අරගෙන කටපාඩම් කරලා ගියාට මේව කරගන්න බැරි වෙයි. ඒ නිසා අවධානය යොමු කරගන්න ඔබට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මෙතන ඔක්සිජන් තියෙන්නේ එයාගේ කාණ්ඩය මත සුලභ සංයුජතාවය 2. සුලභ සංයුජතාවය 2. අපි දැන් කතිරේට මාළු කරෝතින්. මැග්නීසියම් වල සංයෝජන බලය ඔක්සිජන්ට දුන්නා. ඔක්සිජන්ගේ සංයෝජන බලය මැග්නීසියම්ට දුන්නා. ඒක හරියට මේ හැම එකකම ඔබට පේනවා ඇති මංගල පෝරුවේ මුදු මාරු කරනවා වගේ. මහත්ය හදාගෙන එන මුද්ද මනාලියට පලන්දනවා. මනාලිය හදාගෙන එන මුද්ද මනමාලයට පලන්දනවා වගේ. ඒ වගේ මේ මංගල මුදු චාරිත්‍රය රසායනික අණු සැකසීමේදී සංයුජතාවයේ යොදාගෙන සූත්‍ර ලිවීමට පාවිච්චි කරනවා. ඒවා අපිට මතක තියාගන්න ඒවා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒ සංයෝජන බලය මාරු කරලා අපි ලියපු මැග්නීසියම් ඔක්සිජන් අතර MgO 2යි ඔබට පේනවා මාරු කරපුවාම මේ සංයුජතා දෙකම සරල කරන්න පුළුවන්. සරල කරලා බෙදිලා උත්තරේ එතකොට එන්නේ MgO ඔච්චරයි. ඒක අපිට එකපාරට ලියන්න බැරි වුණාට මෙහෙම ලියලා ගත්තනම් හරියට හරි. අපි තව එකක් ගමු. කාබන් සහ ඔක්සිජන්. විද්‍යුත් ධන පැත්තට බරයි, විද්‍යුත් ඍණ පැත්තට බරයි. එහෙම ගත්තොත් මේ මූලද්‍රව්‍ය සංයෝජන බලය කාබන්ට 4යි, ඔක්සිජන්ට 2යි. කාබන්ට 4යි, ඔක්සිජන්ට 2යි. අපි දැන් සංයුජතා දෙක මාරු කරනවා කාබන්ට සහ ඔක්සිජන්ට. මාරු කරපුවාම එන සූත්‍රය අපි ලියා ගන්නවා CO කාබන් වලට 2ක් එනවා, ඔක්සිජන්ට 4ක් එනවා. ඔබට පේනවා මාරු කරන ලද සංයුජතා සරල කරන්න පුළුවන් ගුණාකාර අවස්ථාවක තියෙන්නේ. මේක දෙකෙන් බෙදුනොත් 1යි, මේක දෙකෙන් බෙදුනොත් 2යි. ඒ නිසා සූත්‍රය එනවා CO2 කියලා සූත්‍රය එනවා. ඔබට තේරෙනවද දන්නේ මේ රසායනික සූත්‍ර ලිවීම ළමයි අමාරු කොට මේක අමාරු එකක් නෙමෙයි. ඔබට තියෙන ප්‍රධානම වැදගත්කම තමයි විද්‍යුත් ධන මූලද්‍රව්‍ය සහ විද්‍යුත් ඍණ මූලද්‍රව්‍ය තෝරගන්න පුළුවන් වෙන්න ඕනි. ඊළඟට
ඒ මූලද්‍රව්‍ය ලියාගත්තයින් පස්සේ ඒවා එක් එක් මූලද්‍රව්‍ය පරමාණුවේ සංයුජතා මතක් කරන්න පුළුවන් වෙන්න ඕනි. ඒ සංයුජතා මතක් කරගෙන ඒක කතිරයට මාරු වන බව තීරණය කරන්න ඕනි. මේ තීරණය කරන්නේ මේක ඇඳලා නොපෙන්නුවට කමන්නේ. ඇඳලා පෙන්නුවත් කමන්නේ. ඒ එක් එක් මූලද්‍රව්‍යයේ සංයෝජන බලයේ සංයුජතාවයේ කතිරයට මාරු කරන බව පෙන්වන්න ඕනි. ඒ මාරු කරපු අගය සරලම ආකාරයෙන් සූත්‍රය නිර්මාණය කරගන්න. ඔච්චරයි තියෙන්නේ. එහෙනම් ඔබට බැරිද මේ වාගෙන් හදන සූත්‍ර ලියලා බලන්න. විද්‍යුත් ධන මූලද්‍රව්‍යයක් විදිහට ලිතියම් හයිඩ්‍රජන් එක්ක සම්බන්ධ වෙනවා වගේම මේ කියන ලිතියම් ධන මූලද්‍රව්‍ය හැර මේ විද්‍යුත් ඍණ මූලද්‍රව්‍ය සමග සම්බන්ධතාව වෙන සූත්‍ර හදා ගන්න පුළුවන්. ලිතියම් නයිට්‍රජන් එක්ක, ලිතියම් ඔක්සිජන් එක්ක, ලිතියම් ෆ්ලුවරින් එක්ක, ලිතියම් ෆොස්ෆරස් එක්ක, ලිතියම් සල්ෆර් එක්ක, ලිතියම් ක්ලෝරින් එක්ක. ඒ නිසා මේ එක් එක් මූලද්‍රව්‍ය රසායනික සූත්‍ර අපිට ගොඩන ගන්න පුළුවන්. ඒ ටික මම මෙතනට යනවා. මෙන්න මෙතන මම මේ ටික මකලා ඒ සූත්‍ර ලිවීමේදී වැදගත් වෙන අදහසක් ඔබට මෙතන පෙන්නනවා. එතකොට අපි ගමු රසායනික අණු හදන්න පුළුවන් අවස්ථා ටිකක් මෙන්න මේ විදිහට. ලිතියම් එක ඒ කියන්නේ මේ ඉස්සල්ලාම ලිව්වේ අපි ධන මූලද්‍රව්‍ය. එහෙනම් ඍණ මූලද්‍රව්‍ය මොනවද? මේ දෙන්න අතර තමයි බැඳීම එන්නේ. මේ ධන මූලද්‍රව්‍යයත් එක්ක බැඳෙන්න පුළුවන් අය හයිඩ්‍රජන් බැඳෙන්න පුළුවන්, නයිට්‍රජන් බැඳෙන්න පුළුවන්, ඊළඟට ෆොස්ෆරස් බැඳෙන්න පුළුවන්, ඊළඟට ඔක්සිජන්, සල්ෆර්, ෆ්ලුවරින්, ක්ලෝරින්. මේ ඔක්කොම අතර මේ සම්බන්ධතාවය ඉන්න පුළුවන්. සම්බන්ධතාවය ඉන්න පුළුවන්. ඒ සම්බන්ධතාව හැදෙන සූත්‍ර ටික අපිට දැන් ලියන්න බැරිද? මේකට අදාළව සූත්‍ර ටික ලියන්න බැරිද? මේ ඔක්කොටම අදාළව සූත්‍රයක් අපිට ලියා ගන්න බැරිද? සූත්‍රය ලියා ගන්න බැරිද? ඔබ තීරණය කරන්න. ලිතියම් එක හයිඩ්‍රජන් සූත්‍රය ලියන්න පුළුවන්. ලිතියම් ධන පැත්ත හයිඩ්‍රජන්. ඔන්න සූත්‍රය ලියුවා. ඔබට බැරිද මේකට සූත්‍රය ලියා ගන්න? සංයුජතා ටික මතක් කරලා ලියන්න. සරල දෙයක්. එච්චර අමාරු එකක් නෙමෙයි. කොහොමද කරන්නේ? ලිතියම් එක නයිට්‍රජන්. සංයුජතාවය එකයි. මෙයාගේ සංයුජතාවය එකයිනේ තියෙන්නේ. මේගොල්ලෝගේ විතරයි වෙනස් වෙන්නේ. එහෙනම් මෙතනට එන්න ඕනේ. නයිට්‍රජන්ගේ සංයුජතාවය මෙතනට එනවා මාරු කරලා ලිතියම්ගේ සංයුජතාවය මෙතනට යනවා එකයි. ඒක ලියන්නේ අපි. ෆොස්ෆරස්ට කොහොමද එන්නේ? ලිතියම් ෆොස්ෆරස් කොහොමද එන්නේ? Li3p. ලිතියම් එක ඔක්සිජන් කොහොමද එන්නේ? ඔක්සිජන්ට දෙකයි. ඒ ඔක්සිජන්ගේ සංචාවයේ දෙක ලිතියම්ට එනවා Li2O. සල්ෆර් එක කොහොමද එන්නේ? ලිතියම් එක සල්ෆර්. සල්ෆර් වලට සංයුජතාවයේ දෙකයි. ඒක මෙතනට එනවා ලිතියම් ළඟට Li2S. ෆ්ලුවරින් වලට කොහොමද එන්නේ? ලිතියම් එක ෆ්ලුවරින් සංයුජතාවය එකයි සූත්‍රය ඔච්චරයි. ලිතියම් එක ක්ලෝරින් සංයුජතාවය එකයි සූත්‍රය ඔච්චරයි. එහෙනම් ඔබට බැරිද ওই විදිහටම පොටෑසියම්ට ලියන්න? ওই විදිහට ඔබට බැරිද කැල්සියම් වලට ලියන්න? ඔබට බැරිද ওই විදිහට මේ බෙරිලියම්, ඇලුමිනියම්, මැග්නීසියම් මේ විද්‍යුත් ධන මූලද්‍රව්‍ය වලට ඔබට මේ සූත්‍ර ආපහු නිර්මාණය කරන්න පුළුවන්. ඒ සූත්‍ර රසායනික අණු වල සූත්‍ර එකින් එකට වෙනස්. ලිතියම් හයිඩ්‍රජන් එක්ක බැඳෙන විදියට නෙමෙයි, ඒ සංයෝගයේ ගති ලක්ෂණ නෙමෙයි, මැග්නීසියම් හයිඩ්‍රජන් එකතු වෙලා හැදුණු සංයෝගය ඊට වඩා වෙනස්. ඒ නිසා මේ මූලද්‍රව්‍ය පරමාණු කීපයක් වුණාට මේවා එකතුවෙන් හැදෙන්න පුළුවන් රසායනික අණු ගොඩාක් තියෙනවා. මෙයාට කීයක් හැදිලාද බලන්නකෝ මෙතන. ලිතියම් එක රසායනික අණු කීයක් හදලාද? පුතේ මේ රසායනික අණු කීයක් තියෙනවද? 1 2 3 4 5 6 7ක් තියෙනවා. ලිතියම්ට මේ ආවර්තිතා වගුවෙන් හදන්න පුළුවන් 7ක් තියෙනවා. එහෙනම් මේකටත් 7යි, මේකටත් 7යි, මේකටත් 7යි, මේකටත් 7යි, 7යි 7යි, 7යි 14යි, 21යි, 28යි, 35යි, 42යි, 49ක් සූත්‍ර මේ ටිකෙන් හදන්න පුළුවන්. විද්‍යුත් ධන මූලද්‍රව්‍ය විතරක් පාවිච්චි කරලා. ඊට අමතරව කාබන් එක ඔක්සිජන් බැඳිත හැකි. මේ කාබන් එක හයිඩ්‍රජන් බැඳිත හැකි. මේ හයිඩ්‍රජන් එක සල්ෆර් බැඳිත හැකි. හයිඩ්‍රජන් එක ක්ලෝරින් බැඳිත හැකි.
හයිඩ්‍රජන් එක සිලිකන් බැඳිත හැකි. මේ විදිහට රසායනික අණු ඕන තරම් සූත්‍ර ලියන්න පුළුවන්. හැබැයි ලියන්න පුළුවන් වුණාට අපි විශ්වාස කරනවා අපේ දරුවෝ මේන් දවසකට 2-3ක් කල් ලියලා පුරුදු වෙන්නේ නැහැ. 2-3ක්වත් ලියලා පුරුදු වෙන්නේ නැහැ. දැන් පැහැදිලි ඔබට තීරණය කරන්න පුළුවන් වෙන්න ඕන රසායනික අණු වල සූත්‍ර ලියන්න පුළුවන් ඔබට දැන්. අපි මුලින්ම ඉගෙන ගත්තේ සංයෝජිතාවය මොකක්ද කියන එක. රසායනික අණු හදන්න මූලද්‍රව්‍ය සතුව පවතින සංයෝජන බලය. දැන් අපි ඊළඟට තීරණය කරන්නේ මූලද්‍රව්‍ය පරමාණු වල රසායනික අණු වල සූත්‍ර හදාගන්නේ ලියාගන්නේ කොහොමද ඒව ගොඩ නැගෙන්නේ කොහොමද. දැන් ඊළඟ මාතෘකාවට අපි යනවා මේ රසායනික අණු වලට අදාළ නම් ටික හදාගන්නේ කොහොමද. මේවට අදාළ නම් ටිකක් අපිට හදාගන්න පුළුවන් වෙන්නේ මේ සූත්‍රයේ වගේම අපිට තියෙන්න ඕනි රසායනික නාමයක් තියෙන්න ඕනි. මෙයාට කියන නම මොකක්ද? මෙයාට කියන නම මොකක්ද? නාමය මොකක්ද? රසායනික නාමය කියලා කියන්නේ ආන් ඒක විභාගෙ දෙවුවොත් කොහොමද අපි කියන්නේ? මේගොල්ලෝගේ නාමය. ඒ නාමය හදාගන්නකොට හරියට අපි අර කසාද බැඳපුවාම මහත්තයාගේ නම නෙමෙයිනේ චුට්ටක් වෙනස් කරන්නේ. නෝනාගේ නමනේ. නෝනාගේ නම වෙනස් කරනවා චුට්ටක්. ඒ මහත්තයාගේ නමේ වාසගමේ කෑල්ලක් එල්ලනවා. නමේ අගට. ආන් ඒ වගේ මේ විද්‍යුත් ත්‍රිණ මූලද්‍රව්‍ය රසායනිකව බන්ධනය වුණාම ඒකේ නාමය පොඩ්ඩක් වෙනස් කරනවා. ඒ වෙනස් කරන්නේ මේගොල්ලෝගේ නම වෙනස් කරන්නේ මූලික ශබ්දයට මේගොල්ලෝගේ නම නාමය මේගොල්ලෝගේ නාමය ප්‍රශ්නාර්ථය මොකක්ද? ඒක හදාගන්නේ මූලික ශබ්දයට එකතු කරනවා ඉඩ් කියලා ප්‍රත්‍යක්. ඉඩ් ප්‍රත්‍යක් කියන්නේ මේ වරණගීමේ රටාව. ශබ්ද රසයක් ඒක. ඉඩ්. එතකොට එහෙම ගත්තොත් ඔබට පේනවා මෙතන තියෙන නයිට්‍රජන් ඒක අපි ගන්නවා නයිට්‍රා කියලා શબ્දය. ඔක්සිජන් ඔක්සා කියලා ගන්නවා මූලික શબ્දය. ෆ්ලෝරා, පොස්පා, සල්පා, ක්ලෝරා. සල්ප වලට සල්පා, ක්ලෝරින් වලට ක්ලෝරා, ෆ්ලුවරින් වලට ෆ්ලෝරා, පොස්පරස් වලට පොස්පා, නයිට්‍රජන් වලට නයිට්‍රා, ඔක්සිජන් වලට ඔක්සා. ඒ මූලිකව අපි ඒක ගන්න શબ્දය අපිට පුළුවන් මෙන්න මෙතන මේ විදිහට ලියා ගන්න. ආවර්තිත වගුවෙම ටිකක් ලොකු වගුවක් ඕන වෙනවා. එතකොට විද්‍යුත් ධන පැත්තට පුංචියට ගහනවා. ගහලා ඍණ පැත්තට මම ටිකක් ලොකු ඒවා ලියාගත්තා. ඒ නම් ටික වැදගත් වෙන නිසා ලියන්න. එතන එකක් ටිකක් ලොකු වෙනවා. එතකොට මේ නම් ටික අපි හදා ගන්නවා නම් මේ තියෙන පළවෙනි එක දෙවෙනි එක තුන්වෙනි එක මේ කාබන් එතනින් පස්සේ නයිට්‍රජන් වලට අපි කියන්නේ නයිට්‍රා. මෙතන තියෙන්නේ ඔක්සිජන් වලට ඔක්සා. මේකට ගන්න අපි ෆ්ලෝරා. හැබැයි ඔබ දැනගන්න ඕනි මේ තියෙන මූලික શબ્දයට එකතු කරගන්න ඕනි මේ ඔක්කොගේම ශබ්ද වලට ඉඩ් එකතු කරගන්න ඕන. ඉන් එකතු කරගන්න ඕන. මූලික શબ્දයට ඉඩ් එකතු කරගන්න. එතකොට මේ ශබ්ද රසය ගන්න පුළුවන්. ශබ්ද රසය ගන්න පුළුවන්. එහෙම ගත්තොත් ඔබට තේරෙන්න ඕනේ මෙතන තියෙන්නේ ඉරු වෙන්නේ නැහැ නේ. මේ තීරු වෙන්නේ නැහැ නේ. මෙතන තියෙන පොස්පා, මෙතන තියෙන්නේ සල්පා, මෙතන තියෙන්නේ ක්ලෝරා. දැන් අපිට පුළුවන් ඒකට අදාළව නම් ටික හදාගන්න. සූත්‍රයේ දුන්නේ ලිතියම් එක. ලිතියම් එක කොහොමද බැඳෙන්නේ? බැඳුණු රසායනික අංශු ටික තියෙනවා. ඒ රසායනික අණු වල නම් ටික දැන් හදාගන්න පුළුවන්. විද්‍යුත් ධන මූලද්‍රව්‍යයේ නම වෙනස් වුණාට විද්‍යුත් ඍණ මූලද්‍රව්‍යයේ නම පොඩ්ඩක් වෙනස් වෙන්න ඕන. ඒ වෙනස් වෙන ආකාරය තමයි මෙතන මේ තියෙන්නේ. ඒ වුණොත් අපි මෙයාට කියනවා ලිතියම්, මෙතන තියෙන හයිඩ්‍රයිඩ්, මෙතන තියෙන හයිඩ්‍රා. හැබැයි අපි අර ජීව විද්‍යාවේ සාකච්ඡා කරන
සිලින්ඩරේටාවන්ගේ හයිඩ්‍රා කියන එක නෙමෙයි. මෙතන හයිඩ්‍රජන් අදහස් කරන්නේ. එතකොට ඒ නිසා මෙතන අපිට නම ගන්නකොට ඔබට තේරෙනවා ලිතියම් එක ලිතියම් හයිඩ්‍රයිඩ් කියලා අපිට ගන්න පුළුවන්. ලිතියම් හයිඩ්‍රයිඩ් ද සද්දෙන් ඉවර වෙන්න ඕන. ලිතියම් හයිඩ්‍රයිඩ්. එහෙනම් මෙතන එන්න ඕනේ ලිතියම් නයිට්‍රයිඩ්. ට්‍රයිඩ් නයිට්‍රයිඩ්. මෙතනට එන්න ඕනේ ලිතියම් ෆොස්ෆයිඩ්. මෙතනට එන්න ඕනේ ලිතියම් ඔක්සයිඩ්. ලිතියම් සල්ෆයිඩ්. මෙතන ලිතියම් ෆ්ලෝරයිඩ්. මෙතනට ලිතියම් ක්ලෝරයිඩ්. ඒ නිසා මගේ රසායනික අංශු වල එක නමක්වත් ලියන්නේ නැහැ. ඔබට පුළුවන් වෙන නම් ටික ලියන්න. එතකොට මේකෙන් ගලපගෙන හදාගෙන තීරණය කරලා හදාගන්න නම් ටික ඔබ ලිව්වොත් මේ 40 ගානකට 49ක් ඔබට මේවා බැරි වෙනව නම් හරි පුදුමයිනේ. ඔබ ලිව්වේ නැත්නම් ඔබට බැරි වෙයි. ඔබට මේ කියලා දෙන දේවල් පිළිබඳව අවබෝධය ඊටාම ලේසි කියලා තියෙන මේ රටාව විද්‍යාවේ මේ ගවේෂණය කරන විද්‍යාව අවබෝධ කරගන්න තියෙන මේ රටාව ඔබ ඒක ගවේෂණය කරලා ඔබ උනන්දුවෙන් හදාගන්නේ නැත්නම් ඒක කරන්න දෙයක් නැහැ. ඒක ඉතින් ඔබ විසින් දරා ගන්න වෙනවා. ඔබට තේරෙනවා මේවා මේ උගන්වනකොට කොච්චර ලේසියිද මේවා. ඒ නිසා මේ නම් ටික අපිට හදා ගන්න පුළුවන්. මොනවද පුතේ නම් ටික? ලිතියම් හයිඩ්‍රයිඩ්, ලිතියම් නයිට්‍රයිඩ්, ලිතියම් ෆොස්ෆයිඩ්, ලිතියම් ඔක්සයිඩ්, ලිතියම් සල්ෆයිඩ්, ලිතියම් ෆ්ලෝරයිඩ්, ලිතියම් ක්ලෝරයිඩ්. අපිට බැරිද කැල්සියම් වලට ওই ටික හදා ගන්න? මෙතන කැල්සියම් සලකලා අපි ගන්නවා මෙන්න මෙතන තියෙන කැල්සියම් කැල්සියම් වල රසායනික අණු ටික. කැල්සියම් නයිට්‍රයිඩ්, කැල්සියම් ෆොස්ෆයිඩ්, කැල්සියම් ඔක්සයිඩ්, කැල්සියම් සල්ෆයිඩ්, කැල්සියම් ෆ්ලෝරයිඩ්, කැල්සියම් ක්ලෝරයිඩ්. ඒවට රසායනික මේ සූත්‍ර ටික ලියන්න ඔබට බැරිද? පුළුවන්. ඒ නිසා මේ රසායනික සූත්‍ර ලිවීම, රසායනික නාමයක් හැදීම කියන මාතෘකාව අපි ඔතනින් අවසන් කරනවා. ඕක අතිශය වැදගත් මාතෘකා කීපයක් තමයි අපි ඉවර කරේ. දැන් මේ වෙනකොට ඉවරයි අපේ මාතෘකා සංයුජතාව ඉවරයි. රසායනික සූත්‍ර ලිවීම ඉවරයි. ඊගාවට රසායනික නාමය හඳුනා ගන්න විදිය ඉවරයි. මේකේ විශේෂ වැදගත්කමක් තියෙනවා. තව ඔයගොල්ලන්ට අච්චු පොතේ තියෙනවා පොකුරු අයන. මම එකක් ලියලා පෙන්නන්නම්. මෙන්න මෙතන පොකුරු අයනයක්. ඒ පොකුරු අයනේ ඔබට පෙනෙයි අපි ගත්තොත් සල්ෆ සහ ඔක්සිජන් කියන පරමාණු මූලද්‍රව්‍ය පරමාණු සම්බන්ධ වෙලා හැදිච්ච මේන්න මෙහෙම අයන තියෙනවා. මේ අයනේ තියෙන ඔක්සිජන් පරමාණු 4ක් එක්ක සල්ෆ පරමාණුවක්. හැබැයි එහෙම බැඳෙනකොට එයාට එනවා ආරෝපණයක්. ඍණ දෙකක ආරෝපණයක් එනවා. අපි මේකට කියන්නේ සල්ෆේට අයනය කියලා. මේක කාණ්ඩක අයනයක්. එහෙම නැත්නම් පොකුරු අයනයක් විදිහට අපි හඳුන්වන්නේ. මේ අයනය සල්ෆේට අයනය අපිට පුළුවන් මේවට සම්බන්ධ කරන්න. ඍණ අයනයක්නේ. විද්‍යුත් ඍණ පැත්තටනේ සාකච්ඡා වෙන්න ඕන. මේ පැත්තටනේ. එහෙනම් මේ පැත්තට දාපුවාම මේ ධන මූල ද්‍රව්‍ය සම්බන්ධ කරගෙන ලිතියම් සල්ෆේට්, කැල්සියම් සල්ෆේට්, පොටෑසියම් සල්ෆේට්, සෝඩියම් සල්ෆේට්, මැග්නීසියම් සල්ෆේට් මේ අනාදී වශයෙන් අපිට ලියන්න පුළුවන්. කැල්සියම්. හරිද? මේ විදිහට අපිට ලියන්න පුළුවන් මැග්නීසියම් සල්ෆේට්, බෙරිලියම් සල්ෆේට් අනාදී වශයෙන් සූත්‍ර ලියන්න පුළුවන්. ඒ සූත්‍ර ලිව්වහම ඒ සූත්‍රය නාමය හදාගන්න එක, සූත්‍රයේ ලියන විදිය ඔබට ඒ සඳහා ඒ පෙළ පොතේ තියෙන වගුව හොඳින් අධ්‍යයනය කරලා මතක තියාගන්න පාඩම් කරගන්න. ඒක මම මෙතන ලියලා ඉන්නේ අච්චු පොතේ තියෙන දේ එහෙම ලියනවට වඩා මේ එකක්වත් අච්චු පොතේ තියෙන රූප සටහන් නෙමෙයි. මේ ඔබ හොඳට බලන්න මේ අච්චු පොතෙන් තියෙන තොරතුරු මම එහෙම දැම්ම නෙමෙයි. මා විසින් නිර්මාණය කරගත්තු තොරතුරු තමයි මේ තියෙන්නේ. අච්චු පොතේ තියෙන තොරතුරු උගන්වන්න මම නිර්මාණය කරගන්නවා. ඒක විතරයි මම දාන්නේ. අච්චු පොතේ තියෙන එකක් එහෙම අරගෙන මම දාන්නේ නැහැ. ඔබ ඒක අච්චු පොතෙන් බලා ගන්න. ඒක මම දාන එක තේරුම් නැහැ නේ අච්චු පොතේ තියෙන දේ. ඒ නිසා අච්චු පොතේ තියෙන සම්පූර්ණ කාණ්ඩක අයන වගුවක් තියෙනවා, පොකුරු අයන වගුවක් තියෙනවා. ඒ වගුවේ සියලුම තොරතුරු ඔබ දැනගෙන ඉන්න ඕනේ. ඔබ හොඳට බලන්න. පුංචි දෙයක් මේකේ තව. මේ කියන විද්‍යුත් ඍණ මූල ද්‍රව්‍ය වල හදන අයන මේන්න මෙහෙම. මෙතන තියෙන්නේ මේ නයිට්‍රජන් වල හදන අයනේ අපි දාන්නේ N ඍණ 3 කියලා. නයිට්‍රයිඩ් අයනය මේ විදිහට ලියන්නේ. ෆොස්ෆරස් අයනය, ෆොස්ෆයිඩ් අයනය P ඍණ 3 කියලා ලියන්නේ. ඔක්සයිඩ් අයනය O ඍණ 2, සල්ෆයිඩ් අයනය S ඍණ 2, ෆ්ලෝරයිඩ් අයනය F ඍණ 1, ක්ලෝරයිඩ් අයනය Cl ඍණ 1.
ඔබ බලන්න එළියපු දේවල් මේ කියන ආරෝපණ අංක ධන හෝ ඍණ අංකනේ. ආරෝපණය කියන්නේ ධන හෝ ඍණ ඉලෙක්ට්‍රෝන සම්බන්ධතාවය මත එන ආරෝපණ ස්වභාවය, විද්‍යුත් ආරෝපණ ස්වභාවය. ඒක ඒ ආරෝපණය මත ඔබට සංයුජතා හොයා ගන්න පුළුවන්. ආරෝපණය ඍණ 3ක් වෙනකොට සංයුජතාවය 3යි. මේ තියෙන්නේ. එහෙනම් මේගොල්ලෝ හදන අයනය ඍණ 3යි. අයනය ඍණ 3යි. ආරෝපණය ඍණ 3යි. අයනයේ ආරෝපණය ඍණ 3යි. හැබැයි සංයුජතාවය 3යි. ආරෝපණය ලියුවනම් අපි ලියන්නේ ආරෝපණය අපි ලියුවනම් ආරෝපණය අපි ලියුවනම් 7 වෙනි කාණ්ඩයට ඍණ 1යි, 6 වෙනි කාණ්ඩයට ඍණ 2යි, 7 වෙනි කාණ්ඩයට ඍණ 3යි, 4 වෙනි කාණ්ඩයට ආරෝපණ දාන්න එපා. 3 වෙනි කාණ්ඩයට ධන 3 ගත හැකි. මෙතන ධන 2 ගන්න පුළුවන්. පළවෙනි කාණ්ඩයට ධන 1යි. ඒ කියන්නේ ආරෝපණයක් දන්න ඔබට අයනය සතු ආරෝපණය දන්නව නම් ඒකෙන් සංයුජතාවය මතක් කරගන්න පුළුවන් කියලා මේ කියන්නේ. එහෙනම් SO4 සල්ෆර් ඍණ 2 අයනේ SO4 ඍණ 2 අයනේ සංයුජතාවය 2ක් කියලා ගන්නෝ මිසක සංයුජතාවයේ ඍණ 2ක් කියලා ගන්න එපා. ඍණ 2 කියලා ගත්තොත් ආරෝපණ ලකුණත් එක ගත්තොත් ඒක ආරෝපණය. ලකුණත් එක්ක ආගේ සැලකුවොතින් ආරෝපණයක්. ලකුණ නැතුව අපි හිතුවා නම් ඒක කෙලින්ම සංයුජතාවය. කියන්නේ සංයුජතාවය සහ ආරෝපණය අතර මොකද්ද හොඳ ඍජු සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ විශේෂ අවධානයක් යොමු කරන්න ඕගොල්ලෝ දෙන පේපර් එකේ මේ තොරතුරු තියෙනවා ගවේෂණය කරන්න හොයන්නේ විස්තර ලියන්න තියෙන. ඒවා අවධානය යොමු කරගන්න. එතකොට මේ ලිව්වේ අපි මාතෘකා 3ක් විතර අපි අවසන් කරා. තව එක මාතෘකාවක් තියෙනවා අපි ඒක ඊළඟට බලමු. දැන් අපි අධ්‍යයනය කරමු තවත් මාතෘකාවක් පොඩි මාතෘකාවක්. ඒ තමයි රසායනික අණු විශේෂයක් වන මූලද්‍රව්‍ය වල ඔක්සයිඩ්. ඔක්සයිඩ් වල ආම්ලික භාෂ්මික ගුණ කොහොමද වෙනස් වෙන්නේ? ආවර්තිතා වගේ මූලද්‍රව්‍ය ආශ්‍රිතව. ඒකට අපිට ආපහු යන්න වෙනවා. රසායනික සූත්‍ර ලියන්න වෙනවා. ආවර්තිතා වගේ අඳින්න වෙනවා. බලන්න ඒක අඳින්න හැටි ආයෙ මතක් කරගමු. රේඛා 3යි. ඒ අපේ ආවර්ත දෙක අපි ලකුණු කරගත්තා. ආවර්ත දෙක ඔස්සේ අපි සිරස්ව කාණ්ඩ ටික ලකුණු කරගන්නවා. කාණ්ඩ දෙකක් සම්පූර්ණයි. 3 වෙනි කාණ්ඩය, 4 වෙනි කාණ්ඩය, 5 වෙනි කාණ්ඩය, 6 වෙනි කාණ්ඩය, 7 වෙනි කාණ්ඩයෙන් 8 වෙනි කාණ්ඩය ඉහළට එකයි. 20යි. දැන් අපි මේකේ ලියන්න යනවා මූලද්‍රව්‍ය වල ඔක්සයිඩ් වල සූත්‍ර. ඔයගොල්ලෝ මට කියන්න අපි ඉස්සෙල්ලා මග මෙන්න මේ දෙවෙනි ආවර්තයේ ඔක්සයිඩ්. දෙවෙනි ආවර්තයේ ඔක්සයිඩ් අපිට ගන්න පුළුවන්. ලිතියම් වල ඔක්සයිඩය LiO, බෙරිලියම් වල ඔක්සයිඩය, බෝරෝන් වල ඔක්සයිඩය. ලිව්වා හරිද වැරදිද කියලා ඔබ තීරණය කරන්න. කාබන් වල ඔක්සයිඩය, ફોස්ෆරස් වල ඔක්සයිඩය, ඔක්සිජන් වල ඔක්සයිඩයක් නැහැනේ. ඒක නැහැ. එහෙම එකක් ගන්න නැහැනේ. ඔක්සිජන් තමයි ඔක්සයිඩයක් කතා කරන්න බැරි මූලද්‍රව්‍ය. ඊළඟට ෆ්ලුවරින් වල ඔක්සයිඩය FO. oh my god. දැන් සූත්‍ර ලිවීමේදී අපි දන්නවා මේ ඒ වගේ සංයුජතා මාරු කරන්න ඕනේ මෙහෙම ලියලා තිබ්බොත් වැරදි මේක. නිසා ලියනකොට අපි මේ විදිහට ලියන තමයි පුරුදු වෙලා තියෙන්නේ. ළමයි ගොඩක් වෙලාවට සූත්‍රය කියලා ওই ටික ලියලා තියෙනවා. එහෙම ලිව්ව පළියට මේ වාස රසායනික සූත්‍ර වෙන්නේ නැහැ. රසායනික සූත්‍රයක් ලියනකොට ඒ බන්ධනය වෙන පරමාණු වල සංයෝජන බලය ප්‍රතිවිරුද්ධව මාරු කරන්න ඕනි. ඒක අපි දැක්කා හයිඩ්‍රජන් මූලද්‍රව්‍යත් එක්ක සම්බන්ධය ප්‍රතිවිරුද්ධව එන බව. ඒක පදනම් කරගෙන තමයි අපි ගත්තේ. ඒ නිසා මෙතන ලිව්වොත් ඔක්සිජන් වල සංචාවය දෙක Li2O, බෙරිලියම් ඔක්සිජන් සංචාවය දෙක බැගින් කැපිලා යනවා. බෝරෝන් වල සංයුජිතාවය ඔක්සිජන්ට 3යි, බෝරෝන්ට 2යි. B2O3, කාබන් ඩයොක්සයිඩ් 2යි 4යි තියෙන්නේ. එහෙම මාරු වුණාම එතනට එනවා CO2. ફોස්ෆරස් ඔක්සිජන් ආපහු මාරු වෙන සංයුජිතා තියෙනවා P2O3.
ෆ්ලුවරින් වලට ඔක්සයිඩය හැදෙනකොට ෆ්ලුවරින් වල තියෙන විචල්්‍ය සංයුජතාවයකින් අපි හදාගමු. ඒ තමයි F2O7. දැන් ඔන්න පුංචි මාතෘකාවක් එනවා මේ විචල්්‍ය සංයුජතාව තියෙන කාණ්ඩ විදියට 5 වෙනි 6 වෙනි 7 වෙනි කාණ්ඩ මතක තියාගන්න. ඒක අපි කලින් සඳහන් කළේ නෑ පැටලෙන නිසා. 5 වෙනි කාණ්ඩයට 6 වෙනි කාණ්ඩයට 7 වෙනි කාණ්ඩයට මේ කාණ්ඩ වලට තියෙනවා විචල්්‍ය සංයුජතාව. විචල්්‍ය සංයුජතාව. ඒ විචල්්‍ය සංයුජතාව තමයි 5 වෙනි කාණ්ඩයට සුලභව තියෙන 3 සහ 5ක් එන්න පුළුවන්. 6 වෙනි කාණ්ඩයට සුලභව පවතින සංයුජතාවයේ 2 හා 6ක් වෙන්න පුළුවන්. 7 වෙනි කාණ්ඩයට සුලභව පවතින සංයුජතාවයේ 1 සහ 7ක් වෙන්න පුළුවන්. මේ තියෙන සුලභ සංයුජතාව. වැඩිපුර සංයෝග තියෙන මේ සංයුජතාවය. අර එච්චර පවතින්නේ නැහැ අස්ථා. ඔය විදිහට අපිට ගන්න පුළුවන්. දැන් මේ ලියපු රසායනික අණු හොඳට බලන්න මේ හැම එකක්ම තියෙන්නේ ලෝහවල ඔක්සයිඩ්. මූලද්‍රව්‍යවල ඔක්සයිඩ්. මෙයාට කියනවා ලිතියම් ඔක්සයිඩ්, බෙරිලියම් ඔක්සයිඩ්, බෝරෝන් ඔක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ්, ફોස්ෆරස් ට්‍රයොක්සයිඩ්, ෆ්ලුවරික් ඔක්සයිඩ්. ෆ්ලුවරික් ඔක්සයිඩ්. එතකොට මේ විදිහට ගන්න මේ ඔක්සයිඩ් වල මේ තියෙන රසායනික අංශු වල ඔක්සයිඩ් වල අපි සලකනවා ආවර්තයක් ඔස්සේ ඉදිරියට ආම්ලික ගුණ බාෂ්මික ගුණ කොහොමද වෙනස් වෙන්නේ? අපි දන්නවා සීනි, ලුණු, දෙහි ඇඹුල්, එහෙම නැත්නම් හුණු දියර මේ හැම දෙයක්ම අපේ දිවට ගෑවෙනකොට දිවේ ඇති වෙනවා විවිධ රසයන්. ඒ රසයන් අතර අපි විශේෂයෙන් කතා කරන රසයක් තමයි මේ ආම්ලික රසය සහ බාෂ්මික රසය. ආම්ලික රසය තුල ඇඹුල් ගතියක් එනවා. බාෂ්මික රසය තුල කට කකාරවන තිත්ත රසයක් එනවා. අමුතු තිත්ත රසක්, අමුතු රසයක් ඒක. කට කකාරවන නිකන් කට පුපුරු ගහනවා වගේ එහෙම රසයක් තියෙනවා. එතකොට ඒ නිසා අපි සලකනවා මේ රසායනික අණු වල ආම්ලික ගුණ සලකන්න ඕනි. ආම්ලික ගුණ අපි දැනගෙන ඉන්න ඕනි. එහෙම නැත්නම් බාෂ්මික ගුණ අපි දැනගෙන ඉන්නත් ඕන. බාෂ්මික ගුණ දැනගෙන ඉන්නත් ඕන. ආවර්තයක් ඔස්සේ ඉදිරියට ආම්ලික ගුණය කොහොමද වෙනස් වෙන්නේ? බාෂ්මික ගුණය කොහොමද වෙනස් වෙන්නේ? ආවර්තයක් ඔස්සේ කාණ්ඩයක් ඔස්සේ පහළට ආම්ලික ගුණය වෙනස් වෙන්නේ කොහොමද? බාෂ්මික ගුණය වෙනස් වෙන්නේ කොහොමද? මේ ටික අපි මෙන්න මේ හිස්තෙන් අපි දැනගෙන ඉන්න ඕනේ. මේ විචලනය වෙන මේ ಗುಣ විචලනය වෙන රටාව ඔබ දැනගෙන ඉන්න ඕනේ. මේ ಗುಣ විචලනය වෙන රටාව දැනගෙන ඉන්න ඕනේ. ඒකට හොඳම උදාහරණයක් විදිහට අපි ගත්තොත් මේ ලියපු මූලද්‍රව්‍ය වලට වඩා ඒ වගේ තියෙන රසායනික ස්වභාවය ගත්තොත් මේ මුලින් ඉන්න මෙන්න මේ රසායනික අංශු වල මේ වගේ තියෙන්නේ බාෂ්මික ගුණ පැහැදිලි වීමකුයි තියෙන්නේ. මෙන්න මේ වගේ තියෙන්නේ බාෂ්මික ගුණයක් තියෙන්නේ. ලිතියම් ඔක්සයිඩ් වල බාෂ්මික ගුණයක් තියෙන්නේ. හැබැයි බෙරිලියම් වලට එනකොට බෙරිලියම් වල ඔක්සයිඩේ තියෙන්නේ උභයගුණී ස්වභාවයක්. මෙන්න මේ අතර තියෙනවා උභයගුණී ස්වභාවය. උභයගුණී ලක්ෂණ තියෙනවා මේ වගේ. ඒ කියන්නේ ආම්ලික ගුණක් තියෙනවා බාෂ්මික ගුණක් තියෙන මේ අතරමැදි අවස්ථාවක. ප්‍රබලවම ආම්ලික පැත්තෙත් නැහැ ප්‍රබලවම බාෂ්මික පැත්තෙත් නැහැ. ඒ අතරමැදි. අපි කියන උභයගුණී. හරියට දිය ගොඩ දෙකම වගේ. උභයගුණී උභය ලක්ෂණය ආන් ඒ වගේ. ඒ නිසා අපි මේගොල්ලන්ට කියනවා උභයගුණී ස්වභාවයක් තියෙනවා. උභය ලක්ෂණය උභයගුණී ස්වභාවයක් තියෙනවා. එතනින් එහාට යනකොට තියෙන්නේ ආම්ලික ගුණ ඇති වෙන්නේ. එතකොට බාෂ්මික පැත්තෙන් ආම්ලික පැත්තට ගමන් කිරීමක් තියෙන මේ රටාව. මේ රසායනික සංයෝගවල තියෙන ආම්ලික බාෂ්මික ගුණය වෙනස් වෙන්නේ ආවර්තයක් ඔස්සේ ඉදිරියට බාෂ්මික තත්ත්වයේ ඉඳලා ආම්ලික පැත්තට. එතකොට එහෙනම් මෙතන පටන් ගන්නකොට ආම්ලික ගුණය පටන් ගන්නකොට එක පාටම ලොකු වගේකින් පටන් ගන්න බෑනේ. එහෙනම් මෙතන තියෙන්න ඕනේ පටන් ගන්න පැත්තේ තියෙන්න ඕනේ දුබල ගතියක්. ඉවර වෙනකොට තියෙන්න ඕනේ ප්‍රබල ගතියක්. එහෙනම් මෙතන තියෙන ෆ්ලුවරින් වල ඔක්සයිඩය ප්‍රබල ආම්ලික ගුණ තියෙනවා. මේ පැත්තේ කාබන් ඩයොක්සයිඩ්, බෝරෝන් ඔක්සයිඩ් වල වගේ
දුබල ආම්ලික ගුණ තියෙන්න පුළුවන්. එතකොට ඔබට තේරෙන්න ඕන මේ ඉදිරියට යනකොට ආම්ලික පැත්තක් ඇවිත් තියෙනවා. ආම්ලික පැත්තක් ඇවිල්ලා තියෙනවා. පටන් අරගෙන තියෙන භාෂ්මික පැත්තේ. පටන් අරගෙන තියෙන භාෂ්මික පැත්තේ. එහෙනම් ආම්ලික පැත්තේ ඉඳලා ආපස්සට එනකොට ආම්ලික අඩු වෙලා භාෂ්මික වෙලා පහළට යනකොටත් මොකද වෙන්න ඕනේ? ප්‍රබල භාෂ්මික වෙන්න ඕනේ. ප්‍රබල භාෂ්මික වෙන්න ඕනේ. ඇයි භාෂ්ම පැත්තනේ පුතේ එහෙනම් ප්‍රබල වෙන්න ඕනේ. එහෙම සැලකුවොතින් ඔබ බලන්න මේ ගුණය කොහොමද වෙනස් වෙන්නේ? ළමයට එන ප්‍රශ්නයක් තමයි මේ සර් කතා කරන මේ ආම්ලික භාෂ්මික ගුණය කියන මේ ඇඹුල් රසය හෝ කටකකාර වන තිත්ත ගුණය, තිත්ත රසය කියන එක අපි හසුරවගන්නේ, අපි දැනගන්නේ කොහොමද? කාලා බලලා නෙමෙයි. ඒ සඳහා අපිට තියෙනවා මේ රසායනික සංයෝගවල ද්‍රාවණ අපි හදා ගන්නවා. මේ රසායනික සංයෝගවල සංයෝග ජලීය ද්‍රාවණ හදාන සංයෝගවල ජලීය ද්‍රාවණ හදාගෙන ඒකට එකතු කරනවා දර්ශක වර්ග අම්ල ගුණ භස්ම ගුණ හඳුනා ගන්න පුළුවන් රසායනික දේවල් දර්ශක. එහෙම තියෙන ඔයගොල්ලෝ පුංචි කාලේ ඉගෙන ගන්නවා ඔය දෙහි ඇඹුල්ගේ ඉස්කෝලේට ගෙනහිල්ලා ඊළඟට හුණු දියර ගෙනහිල්ලා සබන් වතුර අලු දිය කරපු වතුර ගෙනහිල්ලා ලිට්මස් කඩදාසි දාලා බැලුවේ. ආන්ගේ ලිට්මස් කඩදාසි කියන්නේ දර්ශකයක්. අම්ල භස්ම ඒ වර්ණ විපර්යාසයකින් අඳුන ගන්න පුළුවන්. ඊළඟට ගන්න පුළුවන් pH කඩදාසි කහපාට චූටි කඩදාසි වර්ගයක්. ඒකෙන් කෑල්ලක් කඩලා දාලා වර්ණ විපර්යාසය pH කඩදාසි. ඊළඟට ගන්න පුළුවන් දියරයක් අපි හදා ගන්නවා ෆිනෝල්තලීන්. ඒකෙන් බිඳුවක් දාලත් අපිට පුළුවන් වර්ණ විපර්යාසය අධ්‍යයනය කරන්න. ඒ වර්ණ විපර්යාසය මේන්න මේ ද්‍රාවණය හදාගෙන මේ ද්‍රාවණයට මේ දර්ශකයේ කොටසක් මේකට දාලා මේ ද්‍රාවණයට දාලා ගැටෙනකොට එන වර්ණ විපර්යාසයෙන් අපිට තීරණය කරන්න පුළුවන්. එහෙම තමයි මේක හදාගන්නේ. ලිතියම් වල ඔක්සයිඩ් අරගෙන වතුරේ දිය කරලා දර්ශකයක් දාලා බලනවා. කාබන් ඩයොක්සයිඩ් වායුව අරගෙන හදාගෙන ඒක වතුර හොඳට දිය වුණාන් පස්සේ අපි බලනවා දර්ශක පාවිච්චි කරලා කොයි වගේද පාට එන්නේ. එහෙම නැත්නම් ෆ්ලුවරින් වල ක්ලෝරින් වල ඔක්සයිඩ් අරගෙන ඒක වතුරේ දිය කරලා ඒකට දර්ශකයක් දාලා වර්ණ විපර්යාසය බලනවා. දාපුවාම ඒ වර්ණ විපර්යාසයේ මත අපිට මේ ආම්ලික ගුණයක් ලැබෙන බව, භාෂ්මික ගුණයක් ලැබෙන බව තීරණය කරන්න පුළුවන්. තීරණය කරන්නේ මේකෙන් අපි මතක තියාගන්න ඕනේ මේ සිස්ටම් එක, මේ තියෙන රටාව. මේ රටාව අවබෝධ නුනොතින් අපිට යම් කිසි මූලද්‍රව්‍ය පරමාණු හදපු සංයෝගවල ඔක්සයිඩ් වල ආම්ලික භාෂ්මික ගුණ තීරණය කරන්න බැරුව යනවා. ඔබට දෙන අත්පත්තිකා පොතේ නිබන්ධනයේ ඒ නිබන්ධනයේ මේ තොරතුරු තියෙනවා. ඒක හොඳට අධ්‍යයනය කරන්න. එතකොට අධ්‍යයනය කරොත් ඔබට මේ උත්තර හොයාගන්න පුළුවන් වෙයි. ඔබ එහෙනම් තීරණය කරන්න. ආවර්තයක් ඔස්සේ ඉදිරියට යනකොට ආම්ලික ගුණය මොකද වෙන්නේ? අපිට කෙලින්ම ලියන්න පුළුවන් මෙතන වැඩි වේ කියලා ලියන්න පුළුවන්. වැඩි වේ. ආම්ලික ගුණය වැඩි වේ. ඒ පැත්තට ආම්ලික ගුණය වැඩි වෙනවා නම් ආපස්සට එනකොට ආම්ලික ගුණය අඩු වෙන්න ඕනේ. ඊළඟට අපි ගත්තොත් ආවර්තයක් ඔස්සේ ඉදිරියට භාෂ්මික ගුණය අඩු වේ. භාෂ්මික ගුණය අඩු වෙනවා නම් ආවර්තයක් ඔස්සේ ආපස්සට එනකොට කාණ්ඩයෙන් පහළට භාෂ්මික ගුණය වැඩි වෙන්නට ඕන. ඔබට හොඳට පේනවා ලස්සන රටාවක් තියෙනවා දරුවෙකුට මතක තියාගන්න පුළුවන්. භාෂ්මික ගුණය තියෙන්නේ ලෝහ පැත්තට, ආම්ලික ගුණය තියෙන්නේ අලෝහ පැත්තට. මේ පැත්තේ ඒ කියන්නේ ලෝහ පැත්තට තියෙන්නේ හැදෙන ලෝහ හදාගන්න සංයෝගවල බොහෝ විට භාෂ්මික ගුණ තියෙනවා. අලෝහ වලින් සෑදෙන සංයෝග තිබුණොත් ඒ වගේ ආම්ලික ගුණ මතු කරන්න පුළුවන්. ඒ නිසා මේ රටාව තුල අතිශය වැදගත්. ඔබෙන් ඇහුවොත් පළමු මූලද්‍රව්‍ය 20 ඇතුලේ
හැදෙන සියලුම ඔක්සයිඩ් මේ ඇතුලේ අපි සලකලා ඒ ඔක්සයිඩ් අතරින් ප්‍රබලම ආම්ලික ගුණ තියෙන ඔක්සයිඩ් එක කෝකද කියලා ඇහුවා. ප්‍රබලම ආම්ලික ගුණ තියෙන්න ඕනේ ආම්ලික ගුණ තියෙන පැත්තේ. ඒ තියෙන්නේ පහළ නෙමෙයි ඉහළ ෆ්ලුවරින් වල ඔක්සයිඩ්. ප්‍රබලම ආම්ලික ගුණේ තියෙන්නේ මෙයාට. ඊළඟට මෙයාට ඊළඟට මේගොල්ලොන්ට ඊළඟට මේගොල්ලොන්ට ඒ ආදි වශයෙන් තමයි වෙනස් වෙන්නේ. ඊළඟට ප්‍රබලම භාෂ්මික සංයෝගයේ තියෙන්නේ ලෝහ පැත්තේ හදන ඔක්සයිඩය පළවෙනි කාණ්ඩයේ පහළම පොටෑසියම් වල ඔක්සයිඩය. මේ ඔක්සයිඩය තමයි ප්‍රබලම භාෂ්මික ගුණ තියෙන්නේ. එතකොට මේ විදිහට අපිට ආම්ලික භාෂ්මික ගුණේ වෙනස් වෙන ඒවා තීරණය කරන්න පුළුවන්. අපි ගත්තොත් මෙන්න මේ විදිහ 4 දෙනෙක් අපි ගත්තොත් මෙන්න මෙතනින් මං නිල් පාටින් කොටු කරන්නම් 4 දෙනෙක්. මෙන්න මෙතනින් අපි කොටු කරා කියන්නකො 4 දෙනෙක්. මෙන්න මේ 4 දෙනා. මේ 4 දෙනාගෙන් ඔබට දුන්නොත් විභාගයේදී කවුද ප්‍රබලම ආම්ලික ඔක්සයිඩය වන්නේ කියලා අහුවොත්. එතකොට මේ සම්බන්ධය මතක නැත්නම් ඔබට උත්තරේ තෝරන්න බෑ. අපිට මේ වගු ඇඳලා දෙන්නේ නැහැ. මේ ඔක්සයිඩ 4 පේලියට ලියලා දෙනවා. උත්තර 4ක් විදිහට දීලා ප්‍රබලම ආම්ලික ඔක්සයිඩය වන්නේ වඩාත් ප්‍රබල ආම්ලික ඔක්සයිඩය විය හැක්කේ. එයා 4 දෙනාගෙන් තෝරන්න කියලා දුන්නොත්. එතකොට අපට තේරෙන්න ඕනේ ආම්ලික ගුණය තියෙන්නේ පහළට නෙමෙයි අඩු වෙන නිසා ඉහළට වෙන්න ඕනේ. ඉහළනුත් දකුණු පැත්තට යන්න ඕනේ. එහෙනම් මෙයයි ගන්න වෙන්නේ. දැන් ඔක්සයිඩ් යන්නේ නැහැ. හැබැයි ඔක්සිජන් විදියට සලකන ඔක්සිජන් වල තියෙනවා යම් විදියකින් ආම්ලික ගුණ. ආම්ලික වායුවක්. ආම්ලික වායුවක් වතුරේ දිය වුණාම අම්ල ගුණයක් එන්න පුළුවන්. එතකොට ඒ විදියට අපිට ගන්න පුළුවන්. සුළු ලෙස ආම්ලිකයි කියලා කියන්නේ ඔක්සිජන්. එතකොට ඒ විදිහට අපිට ගන්න පුළුවන්. මේ විදිය දෙන්නේ මේ විදිය තනින් සැලකුවත් ඔබට ඒව තෝරගන්න පුළුවන් වෙන්න ඕන. එතකොට අපි ඔය සාකච්ඡා කරේ ආවර්තිතා වගුව ඇසුරු කරගෙන ආවර්තක ලක්ෂණයක් විදිහට ආම්ලික භාෂ්මික ඔක්සයිඩ් වල ආම්ලික භාෂ්මික ගුණ වෙනස් වෙන විදියයි ඊට අමතරව සංයුජතාවයේ මගින් රසායනික සූත්‍ර සහ රසායනික අණු වීම කියන මේ තොරතුරු තමයි අපි සාකච්ඡා කරේ. එතකොට ඔබට මේ පාඩමේ ඊළඟ මාතෘකාවක් විදිහට අපි ඊළඟ දවසකදී රසායනික අණු වල බන්ධන රසායනික බන්ධන ආශ්‍රිත තොරතුරු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අදට මේ තොරතුරු සම්බන්ධ වන ඔබට පණිවිඩය දෙන්නේ මේවා විශේෂ අවධානයක් තියාගන්න නිතර ගවේෂණය කරන්න ඔබ ගෙනියන නිබන්ධනයට හරියට උත්තර ලියන්න ඒ තොරතුරු හරියට සම්පාදනය කරගන්න ඔබ අපොහොසත් වුණොත් ඉතින් අපි මේ කරන වැඩවල ඊතරම් ප්‍රගතියක් වෙන එකක් නැහැ. ඉතින් ආයිබෝවන් ඔබ සැමට